තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ බද්දේක රත්න සූත්‍රය ගැන. මජ්ක්‍ධිම නිකායේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 398 වෙනි පොතේ මජ්ක්‍ධිම නිකායේ 1 පොතේ මේ උත්තරීතර හුදකලා එහෙම නැත්නම් බද්දේක කියන්නේ ඒකෝ කියන්නේ හුදකලා. එතකොට රත්නේ කියන්නේ මාණික්කය, එහෙම නැත්නම් රත්නේ, එහෙම නැත්නම් උත්තරීතර කියන හැඟීම. බද්දේක රත්න සූත්‍රය උත්තරීතර හුදකලා කිව්වේ ඒ අදහස ඇතුව. අතීතං නාත්ව ගම්මේය නප්පටික්කං කිය අනාගතං යදනීතං පහීනන්තං අපච්චංච අනාගතං. අතීත නාත්ව ගම්මේය නැවත එන්නේ නැහැ. නප්පටික්කං කිය අනාගතං අනාගතේ තාම ඇවිල්ලා නැහැ. යදනීතං පහීනන්තං මේ මොහොතත් හටගෙන නිරුද්ධ වෙනවා. අපච්චංච අනාගත ඊගා මොහොත තාම ඇවිල්ලා නැහැ. මේ මොහොතත් හටගෙන නිරුද්ධ වෙලා ඊගා මොහොතට එනවා. ඒ මොහොතත් හටගෙන නිරුද්ධ වෙලා ඊගා මොහොතට එනවා. පච්චුප්පන්නංච යෝ ධම්මං තථාත්‍ර විපස්සති. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රහි. වර්තමාන ස්කන්ධය ඒ තැන විදර්ශනා කරනද ඒ නුවණැත්තා නොසැලෙන සුළු විදර්ශනා වඩයි. පච්චුප්පන්නංච යෝ ධම්මා තත්‍රාත්‍ර විපස්සති. ප්‍රත්‍ය උප්පන්න හටගෙන නිරුද්ධ වෙන ඒ ධම්මය ඒ තැන හටගෙන නිරුද්ධ වෙන තැන නුවණින් දකීද. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රහි. ඒ තැන විදර්ශනා කරන ඒ නුවණැත්තා නොසැලෙන සුළු මහා පුරුෂයයි කියන ලැබේ. අජීව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුචේ නහීනෝ සංගරන්තේන මහා සේනේන මච්චුතා. අදම කෙලස්තාවන වීරිය වඩන්න. අජීව කිංචං ආතප්පං මරණය හෙට වේදයි නොදැනෙමි. කෝජඤ්ඤා මරණං සුචේ නහිනෝ සංගරං තේන මහා සෙනේන මච්චුත. මාරසේන සමග මිතුරු කිවසුම් නැත. අදම කෙලස්තාවට වැර ඇතුව වීරිය වඩන්න. කෙලස් කියන්නේ මේ එනේන සිත දකිමි. ඒ සිත සත්‍ය දකිමින් මිදෙන්න කියන එකයි. එවං විහාරං ආතාපෙන් අහෝ රත්ත මතඤ්ඤිතං තංචේ බද්දේක රත්නා බිසන්තෝ ආචින්ක තෙමුනි. එවං විහාරෙන් ආතප්පෙන් මෙමදු විහරණ ඇති කෙලස්තවන වීරිය ඇති දිවාරය වෙහෙසෙන පුජ්‍යලයා අහෝ රතන මතඤ්ඤිතං තංචේ බද්දේක රත්නා හිසන්තෝ ආචේංක තේ මුනි. වීරිය ඇති දිවාරය වේසනේ පුච්චලයා උදකලාවේ ඇලුනේ. දැන් මේක බැලුමට මේ බද්දේක රත්න සූත්‍රයේ හැමෝම දන්නවා. මේ ප්‍රසිද්ධ ගාථාවක් අතීතං නාත්ව ගම්මේය නප්පටික්කං කියන ගාථාව. මේ කතා කරන්නේ එක්ෂණික සිත හටගෙන නිරුද්ධ වී ඊගාව සිත හටගෙන නිරුද්ධ වී ඊගාව සිත හටගෙන නිරුද්ධ වී ක්ෂණයක් පාසා සිතක් ඉපද නිරුද්ධ වන කතාව.
ඇත්තටම අපි දුක් වෙන්නේ සතුටු වෙන්නේ අපේ හිතෙන්. අපිට සිතුවිලි එනවා. අපිට සිතක් තියෙනවා. එහෙමයි අපේ දෘෂ්ටිය. අපි බොහෝ දේ කතා කරා. අපි ඔබට අද වටිනාම දේවල් කීපයක් ලඝු කොට දක්වන්න උත්සාහ කරනවා. මේ ධර්මයේ ඊටාම ගැඹීරයි. ඒ වගේම සමාජය තුළ ඉස්මතු විය යුතු ස්ථාන බොහෝ තිබෙනවා. අපි කිව්වා කාලේ වැලිතලාවට යටවුණු මේ ධර්මයේ නැවත ඉස්මතු කරගන්න ඕනේ කියලා. ඔව්. අපි කතා කරන මේ ජීවිතය තුළදීම මේ සියලු දුකින් මිදෙන මගක් ගැනයි. ඒ සාන්දිටික Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අකාලිකයි. මේ කාලයක් නැහැ. මේ කතාව ටිකක් ගලපලා බලන්න ඕනි. මේ ප්‍රායෝගික පැත්තෙනුයි මේ සියල්ල ගැලපෙන්නේ. තතත්‍ර විපස්සති. පච්චුප්පන්නං චේ ධම්ම. ඒ තන ඒ එන සිත නුවණින් දකිනවනම් ඇත්තටම ඔබට මේ කතාව අපි කියලා තියෙනවා මිට කලින් චිත්තානුපස්සනාවේදීත් කිව්වා. මේ සිත හටගන්නේ පෙර මතකේ නිසා. අපි අද ඊටාම ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. හැබැයි ඒවා ටිකක් සරලව ඉදිරිපත් කරන්නේ. මුළු ලෝකෙම තියෙන්නේ අපේ හිතේ. මුළු ලෝකෙම චිත්තේන නියති ලෝකේ හිතේ ඇතින ලෝකේ ගැන කතා කරන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මනෝපුප්පංග ධම්ම. මනස මූලික කොටගත් ධර්මයක්. මුළු ජීවිතේම තියෙන්නේ ඔබ දන්නවා සිතේ කියන්නේ විඥානය. මම ඉන්නේ ඔය බාහිර දේවල් තියෙන්නේ ඔය තියනවා කියන අදහස ඒ තමයි සූත්‍රය අපි පෙන්නනවා. මේක දෘෂ්ටියක්. ඒ දිට්ඨි සංයුත්තය තුළ දෘෂ්ටියක් කියන කාරණා හොඳින් පෙන්නනවා. ඒක සත්‍යයක් නෙමෙයි. සේරම විඥානයේ මායාව. මැරෙන්නේ මරණය කියන්නේ සම්මුතියක්. ඉපදෙන්නේ විඥානේ. ඒ දැන ගැනීම විඥානේ. සම්මුති ප්‍රඥාප්තිය වල දැන ගැනීම තියෙන විඥානේ. මේ විඥාණයට මේ මනෝ විඥාණයට බාහිරට එන්න බෑ. මනසට අරමුණු කරන්න පුළුවන් ධර්ම විතරයි, ධම්ම විතරයි. ධම්ම කියන්නේ විඳීම් හැඳිනීම් දැන ගැනීම. වේදනා සංඥා සංකාර. හැබැයි ඒවා සංඥා බාහිර නෙමෙයි. මේ සිතත් සිතුවිලිත් නොනින් දකින්න ඕනේ තැන. ක්ෂණයක් පාසා හිත ඉපදී මැරෙනවා, මෙරි ඉපදෙනවා. අපි මේ කියන්නේ මේ මොහොතේ මේ ෂණේ ඔබට සිතක් පහළ වෙනවා. ඒ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ආයි සිතක් පහළ වෙනවා. ඒ සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. දැන් මේ මොහොතේ හටගත්ත සිත ශබ්දයක් නම් ඒක සෝත විඥාණයෙන් හටගත්ත ශබ්ද සිතක්. දැන් මේ මොහොතේ පහළ වෙන සිත රූපයක් නම් ඒක චක්ක විඥාණයෙන් හටගත්ත ඒ රූප සිතක්. රස දැනීම ගන්ධ ඒ ගාන විඥාන සිත, ජීව විඥාන සිත, කාය විඥාන සිත, ඒ පොට්ටබ්බ සිත. ඔබට දැනෙන පහසක් නම් ඒ සිතක්. ගන්ධයක් නම් ඒක සිතක්. රසක් නම් ඒක සිතක්. හැබැයි එක සිතයි එක මොහොතදී අරමුණු වෙන්නේ. ඒක චිත්තානුපස්සනාවේදී අපි පෙන්වනවා. එක සිතයි එක මොහොතදී අරමුණු වෙන්නේ. නමුත් අපිට මේ වේගය නිසාම මේ සිත් පරම්පරාවේ වේගය නිසාම හටගෙන නිරුද්ධ වෙන ක්ෂණයක් තුළ විශාල සිත් පරම්පරාවක් හට ගන්නවා. අපි කියනවා චිත්තක්ෂණ 17ක් සිත කායකාරය කියලා. නමුත් අපිට මේක දකින්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඊටම වේගවත්. මේ කොයි විදිහේ මේ ධාම තුළ කතා කරත් විඳීම් හැදීම් දැන ගැනීම කිව්වත් සම්පටිච්ඡන සම්තීර්ණ වොත්තපන කිව්වත් එකම කතාවක් තියෙනවා. අපි මේකේ
අපි මේකේ ප්‍රායෝගික පැත්තට ආවොත් අපිට ක්ෂණයක් පාසා මේ මෙරි ඉපදෙන මේ ක්ෂණයක් පාසා මැරලා නැවත ඉපදෙන ඒ මැරලා ඉපදෙන ඒ මලවුන්ගේ ලෝකේ නේද අපි ඉන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔබට දැන් සද්දයක් එනවා. ඒ සද්දෙට ඔබ නමක් කියනවා. ඒක බල්ලෙක්ගේ සද්දයක්. දැන් මේ සද්දේ බල්ලෙක්ගේ කිව්වේ කවුද? පෙර මතකේ. දැන් හැම සිතක්ම හැම ඉපදෙන ක්ෂණයක් පාසා හටගන්න සෑම සිතකම පෙර මතකයෙන් තමයි අපි හඳුනගන්නේ. ඒක පෙර මතකයෙන් අපි හඳුනගන්නේ. ඒ අතීත ස්කන්ධේ මේ පොනෝ භවිකා. එහෙම නැත්නම් පුරාණ බෙදම් බික්කවේ කම්මමතා. කොහොමුණත් අපි පුරාණේ කරනවා කියන්න පුළුවන්. අපි පෙර මතකයත් එක්කයි යන්නේ. අපි දැන් මේ මොහොතේ අපි කතා කරනවා බද්දේක රත්න සූත්‍රය තුල අතීතනාත්ව ගම්මේ යන අපටික්කං කිය අනාගත අතීතේ පාවකසින් අනාගතේ තාම අවිලා නැහැ. එතන යදනීතං පහීනන්තං අපච්චන්නං අනාගත මේ කතා කරන්නේ එතකොට වර්තමාන මොහොතක් ගැන. එතකොට පච්චුප්පන්නං ච යෝධම්ම තතර විපස්සති අසංහීරං අසංකුප්පන්තං විද්වා මනුබ්බුයි. එතකොට මේ කියන්නේ මොකද්ද? මේ වර්තමාන මොහොතත් අපිට නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔබ බලන්න මේ ක්ෂණේ හටගන්න සිතත් අතීත සිතක් නම් ඊගාව ක්ෂණේ හටගන්න සිතත් අතීත සිතක් නම් ඇයි අපි ඔබට කියන්නේ අතීත සිතක් කියලා? ඒ හටගන්න සිතට ඒක ශබ්දයක් නම් ඒක බල්ලේගේ සද්දයක් කිව්වේ අතීත මතකේ. ඒක රූපයක් නම් ඒ රූපෙට නමක් තිබ්බේ ගයක් හෝ වේවා මලක් හෝ වේවා ගහක් හෝ වේවා දරුවෙක් හෝ වේවා මේ සේරම පෙර මතකේ. එහෙනම් අපි අතීතයේ සිට හැමතිස්සෙම හටගන්න සිට අතීතයට අයිති වෙනවා. ඒකයි අපි කිව්වේ මේක මලුන්ගේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අතීතය තුල. මැරිලා ඉවරයි ඒ සිත. නමුත් අපි ඒක තුලයි ඉන්නේ. මේ වේගය නිසා අපිට අලුත් සිතක් එන්නේ නැද? ඊගව සිත උපදිනකොට ඒකත් අතීත සිතක්. පෙර මතකයෙන් හටගන්නේ. දැන් එතකොට වර්තමාන සිත මොකද්ද? ඇත්තටම මේ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගෙන නිරුද්ධ වෙන තැන මේ වර්තමාන සිතක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ පච්චුප්පන්නංච යෝධම්ම වර්තමාන ස්කන්ධය කියලා අපි කතා කරන්නේ ඇත්තටම හටගෙන නිරුද්ධ වෙන එකයි. අපිට ඒක මනක් කල්පිතව අපි පේනන එකක්. අපිට මේ සිත පේනවා. අතීත කියලාත් පේනවා. ඊගව සිතත් දැනෙනවා. ඒකත් අතීත කියලාත් දැනෙනවා. එතකොට මේ දෙක අතර පවතින තැනක් අපිට ඒක පේන එක දෘෂ්ටියක්. මායාවක්. ඇත්තටම මේව එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. තතතර විපස්සති ඒතර දකින්නවනම් එතනක් තියෙන්නේ ශුන්‍යතාවය. එතරම් පැවැත්මක් නැහැ. ඇත්තටම අපි අතීත මතකයන් එක්කලා සිත් පරම්පරාව හටගෙන නිරුද්ධ වෙන්නේ. ඔබේම හිත ඔබ දවසක අවබෝධ කරගත්තොත් එදාට ඔබට වැටහෙවි ක්ෂණයක් පාසා මෙරි ඉපදෙන සැබෑම මලුන්ගේ ලෝකයේ ඔබ මලුන්ගෙන් අන්න එදාටයි ඒ සිත දකින්න දවසටයි මේ මොහොත වර්තමාන මේ ක්ෂණේ ඒකත් අතීතයක් කියලා දකින්න දවසට ඒ දැකීමයි මලුන්ගෙන් නැගිටීම කියන්නේ. ඒක ඊටාම ගැඹුරු කාරණයක්. අපි රස්සාවල් හොයනවා, ගෙවල් හදනවා, අපි ඉගෙන ගන්නවා, ඉස්කෝලේ යනවා, අපි කසාද බඳිනවා, අපි ජීවත් වෙනවා, අපි වයසට යනවා, අපි මැරෙනවා. මේ සේරම සංඥා අපි සම්මුති අපිට ඉපදෙනකොට මේවා ගෙනවද? අපි ඉපදෙනකොට දන්නවද මේ ලෝකේ ඉර පායනවා, ඉර බහිනවා? අපි දන්නවද මේ ලෝකේ ඉපදෙනකොට මේ දරුවා කිසි දෙයක් දන්නේ නැහැ. පාට පවා කියලා දෙනවා. ඔබ අසහති. මේ රතු පාට, මේ නිල් පාට. මොන්ටිසෝරි යන කාලේදී ඒ පුංචි දරුවට හැඩතලයක්වත් දන්නේ නැහැ. ඇත්තටම පුංචි කාලේ මුකුත් දන්නේ නැතු වෙන දරුවට අම්මා කියන්නේ රූපයක් පෙන්නුවොත් ඒ දරුවා හිතාගන්නේ ඒ අම්මා. තාත්තා කියලා පෙන්නුවොත් ඒ තාත්තා. සමහර වෙලාවට ඔබ කතා වස්තුවන් තරංග අහලා ඇති.
හදාගත්ත දරුවන්ගේ දෙමාපියෝ හදාගත්ත අය පැටලිලා. පස්සේ කාලෙකදී ඒව වෙනස් කරනකොට ඒ දරුවා ඒ සම්මුතිය වලටයි බැහැගන්නේ. ඒව සත්‍ය නෙමෙයි. මේ නාමයත් සත්‍ය නෙමෙයි. ඒකත් සම්මුති වලින් හදාගත් සම්මුති ලෝකේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කිව්වේ මේ මුකුත් නොදන්න ඉපදෙන දරුවට සිතුවිලි දානවා. ඉතින් මේ සිතුවිලි නිසා මේ දරුවා ලෝකයක් හදා ගන්නවා. ඒ හදාගන්නේ මේ තාත්තා අර අම්මා අර නැන්දා කණ්ණාඩි ගාවට ගිහින් බලලා මේ රූපේ මගේ මේ මම කියලා දරුවා හදා ගන්නවා. අපිත් ආවේ මේ ක්‍රමයටයි. අපිටත් ලෝකයක් හැදුනේ මෙහෙමයි. හැබැයි මෙතන කතාව තියෙන්නේ පුංචි කාලේ අපි බෝනික්කන්ට සෙල්ලම් බඩු වලට ආස වෙනවා. ටික ටික ලොකු වෙනකොට විභාග වලට අධ්‍යාපනයේට ලකුණු වලට ආස වෙනවා. තව ටිකක් ලොකු වෙනකොට අපි ඉහළ අධ්‍යාපනයටත් රස්සාවල් හොයන්න යනවා. ඊට පස්සේ රැකියාව වලට මිල මුදල් වලට බඩු මුට්ටු වලට ආස වෙනවා. යාළුවාට මිතුරියන්ට ආස වෙනවා. ඊට පස්සේ ඔබගේ මේ දකින්න ඒ තැන සිත කුමක්ද? ඒ තැන ඒ තියෙන ස්කන්ධානුව නෙමෙයිද මේ සිත හැදෙන්නේ. ඒ තැන ඇයි පුංචි කාලේ බෝනික්කට නම් ඔබේ සිත සකස් වුනේ? ඇයි ඔබ තාමත් ඒ සිත නැත්තේ? ඇයි ඔබ දැන් වෙන දේවල් වෙනස් වෙලා තියෙන්නේ? මේ සිත වෙනස් වෙලා ශනයක් පාසා. හැබැයි ඒ පුංචි කාලේ තිබුණු මතකේ බොහොම ටිකයි. ලොකු වෙනකොට ඒ තියුණු පෙර මතකේ තව එකතු වෙනවා. ඒ එකතු වෙන මේවා රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. නැවත අபிසංකරණයකට එනවා. වේදනාන වේදනත්තාය සංකතං අபிසංකරෝති. සංකාරං සංකාරත්තාය සංකතං අபிසංකරෝති. විඥාන විඥානත්තාය සංකතං අபிසංකරෝති. මේ හැම එකම අபிසංකරණයක් පෙන්නනවා. නැවත සකස් වෙනවා. සංඥායකා උප්පද්දති සංඥායකා නිරුද්ධති. එක සංඥාවක් ඉපදෙලා තව සංඥාවක් හට ගන්නවා. ඒ සංඥාව විරුද්ධ වෙලා තව සංඥාවක් හට ගන්නවා. පෙළදහම අනුව කිව්වොත් කතාව ටිකක් ගැඹුරුයි. අපි මේක සරල පැත්තෙන් කතා කරොත් ඒත් ඊටාම ගැඹුරුයි. හැබැයි ඔබට වැටෙන ප්‍රමාණය වැඩි. අපි හැමතිස්සෙම හරියට නිකන් අර පටිච්චසමුප්පාද චක්‍රය වගේ හේතු නිසා හටගන්න ඉමස්මින් සතිය දැන් හොති ඉමස්මින් අසතිය දන්නා හොති මේ ඇති කල්ලි මේ වේ මේ නැතුණ කල්ලි මේ නොවේ ඉමස්ස උපද්දායිතං උපති මේ ඉමස්ස නිරෝධායිදා නිරෝධති මේ නැති කල්ලි මේ නොවේ මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ මේ ඉපදුණු කල්ලි මේ ඉපදේ. දැන් එතකොට මේ හේතුවක් නිසා ඵලයක් හේතුව නම් මේ සංකාර පෙරමතකේ. එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර මේ මුළු කතාවම තියෙන අවිද්‍යාව නොදන්නාකම තුළයි. සත්‍ය නොදන්නාකම තුළයි. දෘෂ්ටි වලට රැවටීම නිසායි. විඥානේ මායාවට හසු වීම නිසායි. බාහිර ලෝකයේ ඇත්ත වෙච්ච නිසායි. බාහිර ලෝකයේ ඇත්තම අපේ හිතේ හැදෙන්නේ. හිතේ හැදෙන දේ අපි බාහිර තියනවා කියලා හිතෙන්නේ. ඇත්තම අපි මේ සිතේ හැදෙන නාමයට රූපේ ගැට ගහගෙන ඉන්නේ. ඒකයි මේ කතාවේ පෙළදහම් බැලුවොත් තින්නම් සංගති පස්සෝ. ඒ ආලෝකයත් අසත් නිසා හටගත්ත සෙවණැල්ල ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය කියන්නේ බාහිර තියෙන දේ නෙමෙයි. අපේ සිතට එනකොට තින්නම් සංගති පස්සෝ. ඒ ස්පර්ශ වෙන්නේ හේවණැල්ලක්. ඒක අපේ මේ කාචයේ ඇසට මේ ප්‍රසාද කියන්නේ මේ ස්පර්ශ වෙන මේ සිද්ධියට ප්‍රසාදමයි කියන්නේ. මේ වේගයක් තුළ මේ හැම දෙයක්ම ක්ෂණිකවම සිද්ධ වෙනවා. මේ ප්‍රසාදේ මේ මොහොතේ ඒ වර්ණයක් නම් ඒක පෙරමතකෙන් හඳුනගන්නේ විඳීම් හැදීම් දැනගැනීම ඔස්සේ මනෝවිඤ්ඤාණය. හැබැයි මනෝවිඤ්ඤාණයට එනකොට ඒක දැන ගැනීමට විඤ්ඤාණයට එනකොට ඒ මනෝවිඤ්ඤාණයේ පෙරමතකයෙන් තමයි මේක ගබඩා කරන්නේ. අතර මේ දත්ත මේ පෙරමතකයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි පුංචි කාලේ ඉපදෙනකොට අපිට පෙරමතකයක් තිබුණේ නැහැ. හැබැයි මේ ආයතන ටික හැදුනාම මේ විඳීම් හැදීම් මේ ලෝකෙට බිහි වෙලා අපිට දැනෙන ඒ විඳීම් දැනීම් හැඳිනීම් නිසා ස්කන්ධ නිසා තමයි ඇත්තටම ඒ ස්කන්ධානම් පාතිභාව ආයතන හැදෙන්නේ.
ඒ විඳීම් හැඳිනීම් දැනගැනීම නිසා මුකුත් නොදන්න ලොදරුවා ඒවට දාපු නම් බාහිරින් දීපුවා. ඒ සම්මුති ප්‍රඥාප්ති බාහිරින් එකතු කරපුවා. එක එක්කෙනා කියපු ඒ සිතුවිලි නම් පනපුවා සම්මුති ප්‍රඥාප්ති එකතු කරගත්ත ඒවා. අපි දෙයක් කරනකොට ඒ දේ අඳුනගත්තට පස්සේ ඒකට දැන ගැනීමකට එන්නේ. ඒ ටිකෙන් ටික ඒකට පෙර ඒන ශබ්දය හරහා දෙන ඒ නාමයේ. දැන් මෙතන නාමයේ අපි දැන ගැනීම විඥානේ අපි හිතන්නේ බාහිර තියනවා කියලා නැවත බාහිරට ගැට ගන්න. ඒකයි නාම රූප වෙන්නේ. ඇයි අපි රූප නාම කියන්නේ නැත්තේ? ඇයි අපි නාම රූප කියන්නේ? ඒකයි නාම රූප වෙන්නේ. එතකොට ඔබ පටිච්ච සමුප්පාදයේ දැක්කොත් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. නාම රූප නාමයේ රූපෙට ගැට ගැසීම බාහිරට ගැට ගාපු නිසා රූපෙට ඒ බාහිර හැඩතලේ ඒකයි කියලා අපි හිතපු නිසා ඒ මායාවට රැවටුණු නිසා තමයි අදත් අපි දුක් විඳින්නේ. අපි සැප විඳින්නේ. අපි මේ විඳීම් ඒ රැවටීම තමයි අදත් සිද්ධ වෙන්නේ. ඒකයි ඒ ස්කන්ධේ නිසා ඒ හටගත්තේ දැන ගැනීම ඒ බාහිරට රූපෙට ගැට ගහපු නිසා නාම රූප අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප ගැට ගැවුන නිසා ඒ ගැට ගැවුන දේ බලන්න මේ සිද්ධියට ආයතනයක ක්‍රියාවලිය ඒ ප්‍රසාදේ නැවත ඇරලා ආයතනය ඇහැ ඇරලා බාහිර බැලුනෝ වගේ වැඩක් තමයි නාම රූප පත්‍ය සලආයතන කියන්නේ. සලආයතන කියන්නේ අසත් රූපයත් එකතු වෙන තැන. ඒ සිද්ධියම තමයි තින්නම් සංගති පස්සෝ කියන්නේ. නැවතත් අර බාහිරට දාලා බලපෑක නැවතත් අපි අර විඳීම හැඳිනීම දැන ගැනීම ඔස්සේ ඒක තමයි ඒක කියලා අපි නැවතත් ස්ථාවර කරගන්නවා. ඒකයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. අජ්ජත් බහිද්දා කියලා දෙපැත්තක් ගැට ගැහෙන්නේ. මේ සිත් දෙකක් එකට පේනවා. ඇතුළෙත් ගැටයක් පිටත් ගැටයක්. අන්තෝ ජටා බහි ජටා. ତොට නාමයත් රූපයත් තමයි මේ ගැට ගැහෙන්නේ. තොට නැවතත් අපි ඇහැරලා බලනවා කියන්නේ ආයතන හදාගෙන බලනවා වගේ සිද්ධියක්. ඒ තියෙන්නේ ඒකයි කියලා අපි හිතා ගන්න එක. ඒ විඥානේ නැවතත් ඒ අபிසංකරණයකට ගිහිලා ඒ ඇත්තටම දෙයක් බවට පත් වෙන්නේ එතනදී. එතකොට ඒ ආයතන රාම රූපච්ඡ සලආයතන ඒකම තමයි සලආයතන පච්චය ස්පර්ශ කියන්නේ. තින්නම් සංගති පස්සෝ. මේ තුන ස්පර්ශයට හේතුයි. අසත් බාහිර කියලා හිතපු නිසා තමයි ස්පර්ශයක් තියෙන්නේ. එතකොට මේ ස්පර්ශය නැවතත් මනසින් ස්ථාවර කර ගැනීම තමයි විඳින් හැඳින් දැන ගැනීම ඔස්සේ නැවතත් ඒකමයි කියලා ස්ථාවර කරගන්නේ. එතකොට මේ එකම මේ චක්‍රයක් කරකෙන්නේ. එතකොට ඒකම තමයි හේතු වෙන්නේ. දැන් ඒකම තමයි ඊගාව සිතට හේතු වෙන්නේ. ඊගාව සිතේදී මෙතනින් ගන්න දෘෂ්ටිය ඒ දෘෂ්ටියටම බලයක් වෙලා නැවතත් මේ දෘෂ්ටි මේ සදාගත්ත ඒ මායාවම නැවත මායාවක් හදන්න හේතු වෙනවා. ඒක නිසා තමයි මේ අපිට මනෝවිඤ්ඤාණෙත් එන්නේ ద్వාරය මේ අරමුණු වෙන්නේ. අරමුණු කියන්නේ සිත විඤ්ඤාණය. නමුත් මේ අරමුණු එනවා ద్వාර හරහා. වර්ණ ගන්ධ ඒවා හරහා අපි දැන ගැනීම වෙනවා. ඒ වගේම අපි අපේ සිතම ඊට පස්සේ දැන ගැනීමට එනවා පෙර මතකය නිසා. හැබැයි මේ හැම එකක්ම ඇත්තරම් දැනගන්නකොටම පෙර මතකයෙන් දැනගන්න. පෙර මතකයයි අපි දැනගන්න. අපි ඉන්නේ අතීතේ. අපි විඳින්නේ අතීතේ. අපි අතීතේ කිව්වට ඔබට දරුවෙක් ඉන්නවා කියලා හිතන එකම අතීතේ. ඔබ ගෙදරට අයිස්ක්‍රීම් එකක් ගෙනාවොත් ඒ අයිස්ක්‍රීම් එකක් තියෙනවා කියලා ඔබ දන්න බවම අතීතේ. ඔබ අඳුමක් ගත්තොත් ඒ අඳුම ගත්ත බව දන්න එකම අතීතේ. අපට ඇඳුමක් තියෙන අපට දරුවෙක් ඉන්න මේවා තියෙනවා. ඔබේ කාමරේ තියෙන හැමදේම ඔබගේම චිත්තේන නියති ලෝකයේ ඔබ විසින්ම හදාගත්ත දත්තානුව සැකසුණු ලෝකයක්. ඒ අනුව තමයි කැමැත්ත පවා තියෙන්නේ. පොනෝ භවිකා මේක එන්නේ නන්දි රාගසහගත අත්‍රාපි නන්දනි ඒ නැවත නැවතත් සකස් වෙනවා. අபிසංකරණයක් වෙනවා. ඒකයි ඒක පුඤ්ඤා මේක එන්නේ අபிසංකරණය නිසා තමයි රූපත්තය සංකතං අபிසංක රූපේ දෙයක් බවට පත් වෙන්නේ. අන්න රූපේ දෙයක් බවට පත් වෙනවා. සංකතං මේ
මේ සියල්ලම අபிසංකරණය පෙන්වන්නේ හැමතැනම නැවත නැවත සකස් වෙන නිසාමයි. අපි කිව්වා මලොන්ගේ ලෝකෙන් නැගිටිනවා කියන්නේ මේ සිතේ සත්‍ය දකින්න එකයි කියලා. තව තව දේවල් හොයාගෙන මේ මලොන්ගේ ලෝකේ ඇත්තටම අපි ඉන්නෙම අතීතයේ පුරාණේ තෙක්ක ඉන්නේ. පුරාණ බිදම් බික්කවේ කම්මම් වදා. අප ඉපදෙන්නේ කොහෙද? අපි දැන් මැරෙනවා කියලා හිතන් ඉන්නේ. මේ මිනිස්සු අපිට දාන දේවල් දැන් ගඟ කියන එක අපි කිව්වා වාත සූත්‍රය එනකොට ගඟ ගලනවා, වැස්ස වහිනවා. මේවා සේරම අපි ඇල්ලුවොත් වතුර ටිකක් ආව වෙන්නේ. ගඟ කියන එක දෘෂ්ටියක්, සම්මුතියක්, මායාවක්. මේ හැම දෙයක් මේමයි. ඉපදෙනවා කිව්වොත් අපි හිතන් ඉන්න ඉපදෙනවා කියලා. අපි හිතන් ඉන්න මව කුසේ ඉපදෙනවා කියලා. ඇත්තරම බුදුහාමුදුරුවෝ නහි ගබ්බසේයම් පුණ්ඩරේතිති කියලා ඔය වාත සූත්‍රයේ දේශනා කරනවා. ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ හොඳින්ම දේශනා කරනවා. ස්කන්ධානම් පාති භව ආතනයන් පරිලාභයන් උච්ච ජාති කියලා. ජාතිය හටගන්නේ ආයතනේ හට ගැනීමත් එක්කමයි. එhmenan ඒකයි ඉපත. නමුත් අපි ඇසේ ඉපතද උපත කියන්නේ නෑ. අපි ඇසේ උපතට නෙමෙයි උපත කියන්නේ. අපි කියන්නේ මව කුසේ උපතට උපත කියලා. ඒක දෘෂ්ටියක්. ඇත්තටම මේ කතාව ඊටම ගැඹුරුයි කිව්වෙත් ඒකයි. ඉපදෙන්නේ කොහෙද? අපි විඥානය තුල. මැරෙන්නේ කොහෙද? විඥානය තුල. සිත කියන්නේ දැන ගැනීම කියන්නේ විඥානේ මායාව. මහ පොළොව මව කුස මේ හැම දෙයක්ම තියෙන්නේ අපි මේ ගත විඥානය තුල. අරහතග්ගෝ අයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මමත් නුඹලාත් මේ පරම සත්‍ය නොදන්න නිසා මේ සසර දුක්ඛෙන්ද. මේ සසර කියන්නේ සිත් පරම්පරාව. සිතක් ඉපදී නිරුද්ධ වෙයි. ඉපදී නිරුද්ධ වෙන සිත් පරම්පරාව. මේ ෂණිකව ඉපදෙනවා, ෂණිකව මැරෙනවා. ඒ ෂණිකව උපතක්, ෂණිකව මරණය. නැවත උපතක්. එතකොට ඉපදීම මරණේ තියෙන්නේ මේ සිතකමයි. එතකොට පුනර්භවය මේ සිතේමයි. දෙයක් හටගත්ත කියන්නේ එතනමයි භවය. උපත කියන්නේ එතනමයි දෙයක් හටගත්ත කියන්නේ භවය හටගත්ත කියන්නේ උපතත් එතනමයි මරණෙත් ඉපතම. ඊගාව සිත උපදිනකොට මේ සිත මැරිලා. මීගාව සිත උපදිනකොට මේ සිත මැරිලා. එක්ෂණිකව ඉපදෙලා එක්ෂණිකවම මැරෙනවා. එතනම තියෙනවා ඉපදීම, නැවත සකස් වීම, පුනර්භවයේ මේ හේතු වෙනවා. දැන් මුළු ලෝකෙම එක්ෂණිකව හට ගන්නවා. මුළු ස්කන්ධේම අපි සිතින් හදාගන්න දේ ස්කන්ධය කියන්නේ. අපි හිතින් හදාගන්න දේ ස්කන්ධ කියන්නේ. ස්කන්ධ ලෝකය කියන්නේ ඒකයි. ස්කන්ධානම් පාති භව ආතන බලයන් උච්ච ජාති කියන්නේ සිතින් හදාගන්න. මේ අපි දකින හැමදේම ස්කන්ධේ සිතේ හැදෙන්නේ. සිතේ හැදෙන දේ නිසා ස්කන්ධය කියන්නේ. ස්කන්ධය කියන්නේ හිතේ හැදෙන දේවල් නිසා. එතකොට මේ හිත එක්ෂණිකවම අපි ලෝකයක් හදා ගන්නවා. ක්ෂණිකවම ඒ ලෝකේ නැති වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එතකොට මුළු ලෝකෙම සිතේ ඔබ ඈ අරින්න. දැන් ඔබට ලෝකයක් පේනවා. ඔබ දැන් ඈ වහන්න. දැන් ඔබේ ලෝකේ නැති වෙනවා. නැවතත් ඔබ ඈ අරින්න. නැවතත් ඔබට ලෝකයක් හැදෙනවා. නැවතත් ඔබ ඈ වහන්න. නැවතත් ඔබේ ලෝකේ නැති වෙනවා. මෙන්න මේ විදිහට ක්ෂණයක් පාසා මුළු ලෝකෙම ඇති වෙනවා නැති වෙනවා. ලෝකෙම ඇති වෙනවා. ඒ ස්කන්ධේ මේ මොහොතේ මේ ඇහැ ඇරියා වගේ ඔබට ලෝකෙම ඇහැ ඇරියොත් පේනවා වගේ එක මොහොත ක්ෂණිකවම හට ගන්නවා. ඒ මොහොතේම ක්ෂණිකව නැති වෙනවා. පෙර නොතිබීම මේක මුකුත්ම නැතුවම ආයි නැවත හට ගන්නවා. ඒ කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ මේ සිතෙන් ඊගාව සිතට කිසි දෙයක් යන්නේ නැහැ. ඒ සිත අලුත්ම සිතක්. මේ සිත ගෙවිලා ඉවරයි. ඒකයි අපිට මේ මොහොතේ දුකයි ඊගාව මොහොතේ සතුටක් තියෙන්නේ. අයි මේ සිත ගෙවිලා ඉවරයි. ඊගාව සිත උපදිනකොට. ඒක නිසා මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. ඇයි මේ සිතේ හැදෙන ලෝකේ එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනකොට අපි හිතාගෙන ඉන්නවා අපිට දැනෙනවා මේ වේගය නිසා මේ මේක විතාම වේගෙන් සිද්ධ වෙන සිදුවිලි මේ පරම්පරාවක් සසරක් සංසාරයක් ගැන තියෙන්නේ. ඒතර සංසාරය කියන්නේ මේ ක්ෂණිකව හට ගන්න සිත ඉපද නිරුද්ධ වෙන යන වේගය තුළ සිත් පරම්පරාව සිත් වීති වල පෙන්නනවා වගේ සිත් වැල්
සංසාරේ. දැන් එතකොට උපත මරණ තියෙන්නේ මෙතනමයි. දෘෂ්ටි සම්මුති ප්‍රඥාප්ති මේ සේරම මායාව නිසායි. අපි මේම දෙයක් තියෙනවා කියන අපි මේ මායාවකට කොටු වෙනවා. සංඥාව මිරිගුවක් වෙන්නේ අපිට මේ සේරම සංඥාවෙන් තමයි විඥානේ දැන ගැනීම එන්නේ. සංඥාව කියන්නේ හැමතිස්සෙම තියෙන දෙයක් නෙමෙයි අතීත දෙයක්. එහෙම දෙයක් නැහැ. ඒතර මේ සංඥාව හැමතිස්සෙම බොරුවක් මිරිගුවක් වෙනවා. තියනවා කියලා ගන්න සංඥාව. නමුත් ඒක විඥානේ දැන ගැනීමට එනකොට ඒ සංඥාව නිසාම මිරිගුව නිසාම මායාව බිහි වෙනවා. ඒ ශනිකව ඉපදිලා ශනිකව බැර පුනර්භව ගැන අපි කතා කරේ. මේ හිත කයට දැන් මේ කය කියලා හිතම අපි මේ කයට දාගන්නවා. එතකොට කයකුත් තියෙනවා හිතකුත් තියෙනවා. අපි දැන් ලෙඩ වෙනවා, සැප විඳිනවා, දුක් විඳිනවා. අයි මේ කය ලෙඩ වෙනවා. උපදිනවා, මැරෙනවා. අයි මේ කය ඉපදෙනවා කියලා හිතනවා. එතකොට මේ කය මැරෙනවා කියලා හිතනවා. මේක පුදුම රැවටීමක්. මේ ගැට ගැසීමක්. මේ සත්‍ය නොදන්නා තාක් අපි ඉන්නේ ඔන්න ඔය අවිද්‍යාව ගණන්දරේ. සත්තුන්ට එළිය ලෝකයක් තියෙනවා. සත්තුත් හිතන ඒ විදිහට. ඉතින් ඔබත් බාහිර ලෝකෙට ඇලිලා නම් ඔබ ඉන්නේ සත්තු හිතන විදිහට නේද? ඒතර තමයි මිත්‍යා දෘෂ්ටියේ මොහ ගණ අන්ධකාරය. ඒ අන්ධකාරය ඒ නොදන්නාකම ඔබ අන්ධයෙක් වගේ ඉපදිලා ඒ තුලම ඉන්නවනම් අන්ධයෙක් වගේ ජීවත් වෙලා අන්ධයෙක් වගේම මැරලා යනවා. ඔබට මේ ලෝකයේ ඇත්ත දකින්න හම්බ වෙන්නේ නැහැ එහෙනම්. ඇත්ත දකින්න නම් ඔබේ හිත දකින්න වෙනවා. මේ සියල්ලම සිතේ. දුකෙන් මිදෙන්නේ මේ සිත අවබෝධ කරගත්ත කෙනා සිතේ මිදුණු දවසටයි. සිතේ මිදුණා කියන්නේ මුකුත් බාහිරින් නැති වෙලා නැහැ. සියල්ල මෙසේමයි. හැබැයි සිත තුළ අවබෝධ ඥානයක් තියෙනවා. මේ සත්‍ය කුමක්ද කියලා ඔබට අවබෝධ වෙලා තියෙනවා. ඒ සංකිතේ නිබ්බිදා අවබෝධයෙන් නිවන් දකින්නේ. දැන් මේ සම්මතය තුළ සම්මුති ප්‍රඥාප්තිය තුළ ඒ ගිලිලා ඉන්න කෙනෙකුට කොහොමද යා නිවන් දකින්නේ? කවදාවත් මේ සත්‍යයට අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? මේ සිතුවිලි ඇත්ත කරගත්ත කෙනෙක් ඒක ඇත්තමයි කියලා හිතන් ඉන්න කෙනෙක්. ඇත්තටම සත්‍ය වැටහුණු කෙනෙක්ගේ ස්වභාවය කුමක්ද? ඇත්තටම මේ ඔහුට මේ ශරීරය පොළොවට පස් වෙන මරණයක් නැහැ. එහෙම ශරීරේ හට ගැනීම ඒ උපතක් ගැන මරණයක් ගැන කතාවක් ඔහුට නැහැ. ඒක ඔහුට අදාළත් නැහැ. ඔහු මැරෙන්නෙත් නැහැ. උපදින්නෙත් නැහැ. එහෙමනම් ඔහු කවුරුද? ඔහු සදාකාලිකයි. සදාකාලිකවම ඔහු මේ මොහොත විතරයි ඉන්නේ. ඔහුට අතීත සිත ගැන වටිනාකමක් නැහැ කියන්නේ එනේන සිතට ඔහුට ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. ඒ සිත් කිසිවෙකුට අයිති නැහැ. එහෙනම් සියලු සිත් වලින් මිදෙනවා. ඔහුගේම සිතින් ඔහු මිදිලා. ඔහු මොහොත පමණක් කියන්නේ මොහොත ඔබ හඳුනාගත්තොත් මේ මොහොත ඊටාම ගැඹුරුයි. මොහොතට අවදි වීම කියන කාරණේ ශුන්‍යතාවය කියන කාරණේ ඊටාම ගැඹුරුයි. ඇයි මුළු ලෝකෙම තියෙන මුකුත් නැති වෙලා නෙමෙයි මේ ශුන්‍යතාවය තියෙන්නේ. මේ ශුන්‍යතාවය තුළ සිතේ හටගත්ත ඒ සිතුවිලි වලට දීපු වටිනාකමයි ශුන්‍ය වෙන්නේ. එතනයි නිවන් මාර්ග තියෙන්නේ. සිතුවිලි වලට හරයක් නැති වෙනවා. ඒකයි විරාගය කියන්නේ. නිබ්බිදාන්ති විරාගාන්ති. ඒ නිබ්බිදාව කලකිරීම සිතක හටගන්න නිබ්බිදාව. ඒක බාහිර බඩමුට්ටු බාහිර සම්බන්ධයක් නැහැ. මේ සිත අභ්‍යන්තරයේ හටගන්න ස්කන්ධය තුලම සිද්ධ වෙන සිද්ධවීමක්. ඒතර මේ සිත දකින්න කෙනා උදේවැය ඥානය දකින්නේ. ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත හටගෙන නිරුද්ධ වෙන තැන හට ගැනීම නිරුද්ධ වීම උදේවැය දකින්නවා. ඒ ධ්‍යාන එහා දෙයක් නැති බව දකිනකොට ඒ සිතවිලට හැලෙන්නේ නැතන මුඤ්ඤුතු කම්මිතා මිදෙන ඒ ආදීනව ඒ සිත හටගෙන නිරුද්ධ වෙලා ඊගව සිත ආදීනව දකින්න. ඒ ආදීනව දකින්න කෙනා ඒ සිතේ මිදෙන දෙන නිස්සරණේ. එතකොට අවද්‍යව්‍ය ඥානේ, භය ඥානේ, භයතුපට්ඨා ඥානේ, මුඤ්ඤුතු කම්මිතා ඥානේ, ආදීනානුපස්සනා ඥානේ එතනමයි. එතකොට මේ සංකාව, පටිසංකානු ඥානේ ඒ සැකයක් නැති වෙන ඔහුට. එතනම නේද? එතකොට මේ සිතුවිලි වල හරේ නැති වෙන එක නේද? නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති.
ඒ සිතට ඇලෙන ස්වභාවයෙන් මිදෙන එක නේද? එතකොට ඒ සිතුවිලි වලට හරයක් නැහැ කියන්නේ ඒක උපේක්ෂා සහගත සිතුවිලි පරම්පරාවක් නේද උට සකස් වෙන්නේ. අන්න සංකාර උපේක්ෂා ඥානෙ. සියලු සංස්කාර ඒ කියන්නේ විනීම හැදීම දැන ගැනීම. සියලු සංස්කාර ඒ කියන්නේ වේදනා සංඥා එකතු වෙලා ගන්න සංස්කාර. ඒ කියන්නේ ඒවම තමයි විඥානය කියන්නේ. එතකොට ඒ දැනගත්තේ ඒවයි. එතකොට ඒකට අවසාන විඥානිකොට ඒ සියලු සංස්කාර මොනවද? සමතේ වෙලා, හරයක් නැති වෙලා. අන්න සබ්බ සංඛාර සමතෝ. අන්න සංස්කාර උපේක්ෂා ඥානෙ. අන්න දස ඥාන. දැන් ඔබට පේනවද? මේවා එතකොට ඒ ස්වභාවයට කෙනෙක්පත් වුණාම මෙතන ඵලයක් තියෙනවා. අන්න දැන් ඔහුට එනවා ඒ ඵල. එතකොට මේ කතා කරපු පෙළ මේ ඥාන සිතක සකස් වෙන්නේ ඊටාම ගැඹුරු විදිහටයි. අපි ඒ වගේ පෙළ ගස්සලා පෙන්නවා. මේ සිත් පරම්පරාව හැදෙන හැටි. අපි රැවටෙන හැටි. අපි මේවට මේ නිවන් දකින්න හැටි. මෙතන නිවන තියෙන්නේ සංකාර උපේක්ෂා ඥානෙ. ඒකට ප්‍රත්‍යක්ෂතාවය තුළ පත්වීම තුළ ඒ කෙලෙස් ඡේවීමක් තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? ඇයි මේ සිත හටගෙන වටිනාකමයි නැති වෙන්නේ? ඒ ශුන්‍යතාවය කියන්නේ ඒ සිතේ හටගෙන වටිනාකම ශුන්‍ය වෙවිගෙන යන්නේ. එතකොට එතන තියෙන ඒ සිතුවිලි වලට තියෙන හරේ ශුන්‍ය වෙලා යන්නේ. එතකොට ඒ හර ශුන්‍ය වෙන්නේ. එතකොට මේකයි සංකිතේ නිබ්බිදාව අවබෝධයෙන් නිවන් දකින්නවා කියන්නේ. සබ්බේ ධම්මා නාලං අබිනිවේස ඒ සිතුවිලි වලට රිංගන්නේ නැතුව ඒ සිතුවිලි වල සත්‍ය දකිනකොට ඒවා එකක්වත් ඇත්ත නෙමෙයිනේ. සේරම පෙරමතකේ නිසා හටගත්ත අපි අතීතයක් නේ ඉන්නේ. අපි අතීතේනේ ජීවත් වෙන්නේ. අපි වර්තමානයේ හම්බ වෙන්නේ නැහනේ. එහෙම සිතක් නැහනේ. එහෙම සිතක් නැහැ. මේ දැන් ඉන්නේ අතීත සිතක. පෙර තිබුණු ඒවා නිසා මේ සිත සකස් වෙන්නේ. එතකොට දැන් අපි මේ චක්‍රයට අහු වෙලා, දියසුලියට අහු වෙලා, දියසුලියක් වගේ මේ සිත හටගෙන නැතර කැරක් කැරකි අපි පෙර මතකයත් එක්ක යනවා කැරක් කැරකි. අපිට මේ පෙර මතකයේ තියෙන තාක් ගැලවීමක් නැහැ. හැබැයි ඒකෙන් මතකේ නැති කරන්න බෑ. හැබැයි මේක අවබෝධයෙන් සත්‍ය දකින්න පුළුවන්. අන්නේ කෙනා නිවන් දකින්නවා. දියසුලියෙන් මිදෙනවා. අන්න ඕගතරණ සූත්‍රයේ ඔබ දකිනවා. මේක ඕගේ තරණය කරන්න. එතකොට මේ දැනුම පවා පෙර මතකේ. ඔබ දන්නවා කියන සියල්ල පෙර මතකේ. අපිට මුකුත්ම නැහැ. ඇත්තටම කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක්වත් මෙතන නැහැ. කිසිම දෙයක් නැහැ. ඒක අපි කිව්වේ මේ කෙනාට මරණයකුත් උප්පත්තියකුත් නැහැ. ඒකත් ඇවිලා දෘෂ්ටියක්. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ. සියලු සංස්කාර අනිත්‍යයි. සියලු සිතුවිලි ඒ අනිත්‍යයි. එතකොට දැන් අනිත්‍යයි කියන්නේ මේ සිත හට ගන්න නැති වෙන එක අනිත්‍යයි. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මේ සිතට හරයක් නැති වෙනවා. මේක දකිනකොට අනාත්මයි. අන්න අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේ සිතේ තියෙන්නේ. සිත හටගෙන නිරුද්ධ තැනේ තියෙන්නේ. අනිච්චවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ. ඒ උපදින වය වෙන ඒ ධම්මේ දකින්න හටගෙන නිරුද්ධ වෙන සිත් පරම්පරා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒ තන හටගෙන නිරුද්ධ වෙන ඒ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ ඒ හටගෙන නිරුද්ධ තැන කිසිවක් නැහැ. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ. මෙන්න මේක දකින්න කෙනා සාන්ත සුවයටපත් වෙනවා. ඒ සිත දකින්න කෙනා නිවන් දකිනවා. මේ රහතන් වහන්සේ සිතට දෙන්න පුළුවන් උපමාව. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ. අපි මේට කලිනුත් ප්‍රකාශ කරා සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර සබ්බේ සංඛාරා අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති ඒ නුවණින් දකින්න
ඒ සත්‍ය දකින්න කෙනා මේ සිතේ සත්‍ය හටගෙන නිරුද්ධ වෙන මේ සිතේ සත්‍ය දකින්න කෙනා යදා පඤ්ඤාය පස්සතිය ප්‍රඥාවෙන් දකිනම් හටගෙන නිරුද්ධ වෙන බව සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බාන්ති දුක්ඛේ එයයි දුකෙන් මිදෙන මඟ ඒස මග්ගෝ විසුද්ධිය එකම මාර්ගයේ එයයි විසුද්ධියට සියලු දුකින් මිදී නිවනට සුද්ධිය සඳහා එයයි විසුද්ධි මාර්ගය තුළ පෙන්වන ධර්මයේ ඒ සියලු විසුද්ධීන් මේ හරහා සිද්ධ වෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ මේ හටගන්න සියලු සංස්කාර වේදනා සංඥා මේ හටගන්න විඤ්ඤාණ මේ කොච්චර නම් කිව්වත් මේ සිත ඔබ දැක්කද දැන් සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා සබ්බේ ධම්මා අනාත්තා ඇයි එතන ධම්ම කියන්නේ එතන ධම්ම බාහිරට යන්න බෑ සබ්බේ ධම්මා අනාත්තා ඒක අනාත්මයි ඒවැ හරයක් නෑ යදා පඤ්ඤාය පස්සතේ නුවණින් දකින්න ඒස මග්ගෝ විසුද්ධිය සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බාන්ති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය ඒ දුකෙන් මිදෙන මග්ග හිතත් කයත් හදාගෙන අපි විසින්ම හදාගන්න කයක් කිව්වේ අපි විසින්ම මේ මොහොතේ ස්කන්ධයක් හදාගන්නවා හදාගෙනයි අපි ඒකේ ජීවත් වෙන්නේ අපි හිතින් හදාගත්ත ලෝකයක ජීවත් වෙන්නේ අපි හිතින් කයක් හදාගෙන ඒ හිතින් හදාගත්ත කයත් එක්කයි අපි ගනුදෙනු කරන්නේ එතකොට මේ ප්‍රසාද ඒ මොහොතේම හටගන්නේ එතකොට අපි හිතින් හදාගත්ත ස්කන්ධ ලෝකයක අපි ජීවත් වෙන්නේ අපි බාහිරක නෙමෙයි ඉන්නේ අපි මේ මොහොතේ කෙනෙකුට බනිනවා නම් ඒ බනින්නේ අපේ හිතේ හදාගත්ත කෙනාට අපේ හිතේ ඉන්න කෙනාට බාහිර ඉන්න කෙනෙකුට නෙමෙයි අපි කෙනෙක්ව මරන්න යනවා නම් අපි මරන්න යන්නේ අපේ හිතේ ඒ හිතේ හදාගත්ත කෙනාවයි අපි මරන්න යන්නේ අපේ හිතේ ස්කන්ධයි එතකොට අපි නැති කරන්න කැමති වෙන්නේ අපේ හිතේ පිටට අපිට යන්න බෑ එතකොට අපි අපේ හිතයි මරන්නේ අපේ ස්කන්ධයි මරන්නේ අපි අපිවයි මරන්නේ අපේ ආයුසයි කෙටි වෙන්නේ බාහිර කෙනෙක් මරනවා කියලා හිතුවට විපාකයේ Tamanටයි කර්මයේ විපාක දෙන්නේ Tamanටයි Tamanගේ ආයුස කෙටි වෙනවා එයයි සිද්ධ වෙන්නේ හැම දෙයක්ම බුමරංගයක් වගේ මේක මේ විදිහටයි සිද්ධ වෙන්නේ Taman කාගේ හරි ප්‍රාණයක් ඝාත කරන්න යනවන Tamanගේ ඒ Tamanටමයි එක වෙන්නේ තමන් හොරකමක් කරන යනවා තමන්ටයි ඒක වෙන්නේ මේ ස්කන්ධ සකස් වෙන්නේ තමන් තුලමයි හිතින් හදාගත්ත දෙයයි අපි කරන්නේ අපි බාහිරේ කවදාවත් කරන දෙයක් නැහැ අපි හිතින් හදාගත්ත දෙයයි කරන්නේ ඉතින් අපි හිතින් තමයි අපි සැප විඳින්නේ හිතින් තමයි දුක් විඳින්නේ හිතින් තමයි ලෝකය හැදෙන්නේ ඉතින් මේක අපි අවසානයේ බැලුවාම මේ සිතකුත් ඒක දෘෂ්ටියක් ඒක දෘෂ්ටියක් එහෙම දෙයක්වත් නැහැ ඒක අවබෝධ කරගන්න එකයි ඇත්තටම අපහසුම කාර්යය ඉතින් මේ ස්කන්ධය දකින්න ඕනේ ස්කන්ධ ලෝකේ දකින්න ඕනේ උදේවැය දකින්න ඕනේ ඒක හටගෙන නිරුද්ධ වෙනවා දකින්න ඕනේ ඒ තුල මේවත් තුල කිසිවක්ම නැහැ මේ අතීතයක් එක්ක යන කතාවක් වර්තමානයක්වත් නැහැ ඇත්තටම සිතක්වත් පනවන්න බෑ මේ කතාව තුල සිතකුත් නැහැ ඇත්තටම ශුන්‍යයි සියල්ලම ශුන්‍යයි හරයක් නැහැ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති ඉතින් මේ කතාව තුළ තමයි අපි කිව්වේ මේ නිරෝධයක් කියන්නේ නිබ්බිදාව මේක දකින කෙනා නිබ්බිදාවට එන්නේ ඒ කෙනාට විරාගයේ ඒ කෙනා සිතකටවත් ඇලෙන්නේ නැහැ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධේ කෙනා මිදෙනවා නිරෝධයට යනවා නැවත එහෙම එයාට ලෝකේ ඇත්ත වෙන්නෙම නැහැ කියන ප්‍රත්‍යක්ෂතාවය තුළ හට ගැනීම ගැට ගැසීම ඒ පටි නිස්සග්ගානු පටි කියන්නේ ගැට ගෑනවා නිස්සග්ගානු පටි නිස්සග්ගානු පස්සනාව කියන්නේ නැවත ලෝකයක් බාහිරට කිසිම සංඥාවක් සකස් වෙන්නේ නැත්තම් අන්නෝ රාත් භාවය ලැබලා ඔහු ගහක් ගලක් වගේ එවැනි ස්වභාවයක්
සිත්විලි වල හරයක් නැති වෙනවා. කවදාවත් ඔහු ලෝකේ හරයක් නැහැ. ඔහු නිවන් දැකලා. ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගෙන. ඔහුට කිසිදාක මේම ලෝකයක් නැහැ. බාහිරක්වත් හම්බ වෙන්නේ නැහැ. අභ්‍යන්තරයෙන්වත් ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. සංඥාවක්වත් සියල්ලම සංඥාව ඔක්කොම මිරිඟුවක්. සංඥාවක්වත් නැහැ. දැන් මේකේ බාහිර පැත්ත. අපි දැන් මේකේ ප්‍රායෝගිකව අපි මේ කියන මේ දැන් සත්‍ය මේ පැත්ත අපි දකින්න ඕනේ. කයට දැනෙන්නේ සැපයි දුකයි. නමුත් ඇත්තට මේ දැනෙන්නේ හිතටමයි. මේ අපි සතර හතිපට්ඨානේ වඩන්නේ වේදනානුපස්සනාව වඩන්නේ. එතකොට වේදනාවට හිමිකාරයක් නැහැ. කයක් කියලා දෙයක් කායानुපස්සනාව කායේ කායानुපස්සේ විහෙරති. කයෙන් කය. එතකොට සැබෑම කය කායानुපස්සේ විහෙරණයට යන්නයි කායानुපස්සනාව වඩන්නේ. කායේ සත්‍ය දකින්නකොට ඒ කයත් බොරුවක් කියලා Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. වේදනාය වේදනානුපස්සේ විහෙරති. ඒ වේදනාවට හිමිකරුවෙක් නැති වෙනවා. ඒ කයක් කියලා දෙයක් නැති තැන කාටද වේදනාවක් තියෙන්නේ? වේදනාවටත් හිමිකරුවෙක් නැති වෙනවා. කෙනෙක් පුජ්‍යලයක් නැති වෙන තැන කයකුත් නැති වෙන තැනයි කායानुපස්සනාව වැඩිවේ. එහෙමනම් කෙනෙක් පුජ්‍යලයක් නැති වෙන තැන වේදනාවට කෙනෙක් ඉන්නවද? වේදනාවට කෙනෙක් නැති වෙනවා. එහෙමනම් ඒ කෙනෙක් නැති තැන වේදනාවටත් හිමිකාරයෙකුත් නැහැ. එහෙමනම් වේදනාවක් විතරයි. මෙතන කිසිම දෙයක හරයක් නැති වෙනවා. එතකොට රූපය කෙනෙක් නැත්තම් වේදනාවට හිමිකරුවෙක් නැත්තම් හටගන්න සිතේ මේ කතාව සත්‍ය දකින්න කෙනා මේ සිත හටගන්න ආකාරය දකින්න කෙනා ඒ සිතෙන් මිදෙනවා. සිත මේ මොහොතේ හටගන්න මායාව වේදනා සංඥාවල මේ රැවටීම නෙවන කෙනා ඒවට රැවටෙන්නේ නැති කෙනාට ඒ සංඥාවල හරයක් නැහැ. ඇත්තටම ඒ කෙනා ධම්මේසු ධම්මානුපස්සී විහෙර සියලු ධර්මයන්ගෙන් මිදෙන ශුන්‍යතාවය තුරත් ඒත් කිසි හරයක් නැති ලෝකේනොත් මිදිනා. අන්න ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සතර හතිපට්ඨානේ වඩන්නේ විනය ලෝකයෙන් මිදිලා ලෝකයේ ඇත්ත දකිනකොට ලෝකයක් නැහැ. ඒක මායාවක්, බොරුවක්. එතකොට මේ සිතේ ලෝකේ තියෙන්නේ ඒ ලෝකේ සිතේ ලෝකෙත් මායාවක්, බොරුවක්. එහෙම දෙයක් සිත තුලත් නැහැ. අපි ඒක පෙන්වන්නයි හැම සිතක්ම අතීත සිතක් දැක්කේ. හැම සිතකම තියෙන අතීත මතකයක් නිසා හටගන්නේ සිතක්. අතීත මතකයේ ශුන්‍ය වෙනකොට සිතක් ඒ මොහොතේ හටගන්න පනවන්න බෑ. වටිනාකමක් හරයක් පනවන්න බෑ. සිතට හරයක් නැහැ. සිතට සබ්බේ ධම්මා නාලං අබිනිවෙසා කියන තැනට එනවා. සිතුවිලි වලට රින්ගන්නේ නැහැ. එතකොට දිත්තේ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං, දුටුවා පමණි. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණයි. එයයි ඇත්ත. එයයි පරම සත්‍ය. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ, දුටු බවක් පමණයි. හරියට නිකන් මේ සබා දහමක් පමණයි වගේ. එතනට තමයි මේ සියල්ලම සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ පරම සත්‍ය ඔබත් අවබෝධ කරගන්න ඕනි. මේ මහා ගැඹීර සත්‍යයක් තියෙන්නේ. මේ සැප දුක් කියලා අපි ගන්න කිසි දෙයක් එහෙම නැහැ කියලා. ඔබටම ප්‍රත්‍යක්ෂතාවයටම මේ අවබෝධය කරා යනකොට එනවා. දර්ශනය තුළ සත්‍ය ඥානය තුළ අපි මේ සත්‍ය මුලින් සුතවත් ආර්ය භාවයේ ඒ පරතෝ ഘോഷයෙන් මේක දැනගන්නවා. අපි මේක සත්‍යද කියලා අපේ ජීවිතය තුළින් අපිට ඊට පස්සේ ඒක බලන්න සිද්ධ වෙනවා. අපි අපේ ජීවිතේට අපි අපිටම ටෝච් එක ගහලා අපේ මුණ කණ්ණාඩියෙන් බලනවා වගේ අපි අපේම අතුලාන්තයට සිත යොමු කරනවා. අපේ අතුලාන්තයේ සිත හට ගන්න ආකාරයේ අපිට දැනෙන පේන්න ගන්න එකයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව තුළ මේ සිතුවිලි ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය පේන්න ගන්නවා. ඒ විඥානයේ මායාව ප්‍රඥාවෙන් අවබෝධ වෙනවා. ප්‍රඥා භාවයේ තබ්බං විඥානං පරිඤ්ඤය. මෙන්න මේ සත්‍ය ඔබට අවබෝධ වෙනවා.
එතකොට ඔබ පෙර මතකයක්මද ඉන්නේ. ඔබ මල ලෝකයක ජීවත් වෙන්නේ. මලුන්ගේ ලෝකයේ ඔබ ඉන්නේ. මේ සිතුවිලි මේ දැන් හටගන්න සිත මේ දැන් තියෙන ලෝකෙත් මැරිච්ච ලෝකයක්. ඒක පරණයි. ඒක ගිය එකක්. අතීතේ පරණ වෙච්ච එකක්. මැරිච්ච එකක්. මැරිච්ච ලෝකේ අපි ජීවත් වෙනවා. මලවුන්ගේ ලෝකේ අපි ජීවත් වෙනවා. අපි කවද්ද උට්ටාන වෙන්නේ? මේ සත්‍ය දකින්න කොටයි පරිඋට්ටාන වෙන්නේ. අන්න අපි මලවුන්ගේ ලෝකෙන් නැගිටිනවා. මේ පරම සත්‍ය අවබෝධ කරගන්න කෙනා සුද්ධාත්මේ බවට පත් වෙනවා. හරි පුදුමයි. මේ දහම අපිට අහන්න ලැබුණේ වෙන ආගමකින්ද? මේ වචන කතා කරන්නේ වෙනින් ආගමකින්. නමුත් මේක ආගමකට අයිති නෑ කිව්වේ ඒකයි. මේ වචනවල අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. මේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරන ඒ අකනිට සුදස්සිය මේ ඇයි මේ සුද්ධාවාස ගැන කතා කරන්නේ? මේ සිතේ ස්වභාවය සුද්ධ ස්වභාවය. ඒකයි සුද්ධාත්මේ, ඒකයි සුද්ධ. ඇයි මෙවැනි වචන බුදුන් වහන්සේ පවා දේශනා කරන්නේ? ඇයි මෙවැනි මේ නෙමේද අපේ ධර්මයේ? ඔබම ප්‍රකාශ කරන්න. මෙවැනි මේ නිවන් මඟ ප්‍රත්‍යක්ෂණ කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගත්තොත් ඔහු ඒ රහත් භාවයට පත් වෙලා. ඒත් ඔහු රහත් භාවයට ප්‍රත්‍යක්ෂ වෙන්නේ තමන්ගේ හිතින්මයි. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි මේ ධහම. තමන් ඒ තාක් බාහිර නම් සැප එනවනම් දුක් එනවනම් විඳිනවනම් ඔබ ප්‍රත්‍යක්ෂතාවයට පත් වෙලා නැහැ. ඔබ ඒ තාම ඉන්නේ ධර්මයේ ඔබ දන්නවා. ඔබ සුතවත් ආර්ය භාවයේ අවබෝධ කරගෙන ඒත් ඔබ ඔබගේ සිත දකිමින් මිදිමින් යන ගමනක් තියෙනවා. එයයි ප්‍රතිපදාව පනවන්නේ. එයයි මේ චතුරාර්ය සත්‍ය ඔබ දෙයක් දුක හටගත්තේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත නිසා. දුක ආර්ය සත්‍ය ආර්යවරු දකින දුක මෙයයි. මේක සමුදය ආර්ය සත්‍ය මේ හට ගැනීම දකිනවා. මේ දුකක් නේද මේ හැමතැනම හටගන්නේ. අපි මේ අතීතයක් අල්ලගෙන දුකක් නේද අපි මේ විඳින්නේ. එතකොට ඒක සමුදය ආර්ය සත්‍ය මේ දකිනකොට ඒක ඔබට කවදාවත් ඔබ කැමති වෙනවද මේ මැරිච්ච ලෝකයක ජීවත් වෙන්න? මේ පෙර මතකයක් එක්කලා යන සිත් පරම්පරාවකට පණ දෙන්නේ කොහොමද? මැරිච්ච දෙයකට පණ දෙන්නේ කොහොමද? ඔබේ සිතට ඔබට පණ දෙන්න බෑ. අන්න ඔබ නිරෝධා මේක දුක්ඛාර සත්‍ය බාහිර දැක්කා. සමුදයාර සත්‍ය හටගන්න හැටි දැක්කා. නිරෝධාර සත්‍යට එනවා. දුක්ඛ නිරෝධාර සත්‍යට එනවා. ඔබ ටිකෙන් ටික ඔබ මේකෙන් සත්‍ය දකිමින් මිදිමින් යන ගමනක් යනවා. ඒකට ඔබ ඔබේ සිත හැම ෂණයකම හටගන්න සිත අධ්‍යයනය කරන්න ඕනි. සත්‍ය පෙන්වන්න ඕනි. ඒක ඊටාම අසීරු කාර්යයක්. ඊටාම අසීරු ප්‍රතිපදා ගොඩක්. ඒක නිසා අපි මෙතනදී කතා කරන්න සිද්ධ වෙනවා. ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය බුදුන් වහන්සේ ඒ ගාමිනී ගමන් කිරීමක් තියෙනවා. දුක්ඛ නිරෝධේ කරා යන විදියට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක තමන් පිහිටන්න ඕනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වෙන්නේ අන්නේ විදිහටයි. ඉතින් පින්වත්නි ඔබ මහා පින්වන්තයි මේ පිරිසුදු වචන ටික ඇසීම. මහා පින්වත්නි ඔබ පින්වත්තුන්ට වචනයක් කියන්න ඕනි. අපේ ශරීර කූඩු පොළොවට පස්සෙන් කොයි මොහොතේද අපිවත් දන්නේ නැහැ. බද්දේකරත්න සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වුවේ අන්තිමටම අන්නේ කාරණාවයි. අදම කෙලස් තවන වීරිය වඩන්න අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුචේ නහීනෝ සංගරං තේන මහා සේනේන මච්චුතා. අදම කෙලස් තවන වීරිය වඩන්න කිව්වේ මේ කෙලස් තවනවා කියන්නේ මේ සිතට ඒ සිතේ සත්‍ය පෙන්වන එකමයි. සිත හට ගන්න මොහොතෙම කරන එකයි කෙලස් තවන එක.
ඒ සිතට සත්‍ය පෙන්වන්න පුළුවන් නම් ඒ සිත මේ ලෝකෙට ඇලෙන්නේ නැහැ කියන්නේ ඒ සිත ලෝකෙන් මිදෙනවා. මරණය හෙට වේදයි නොදනිමි. මාර සේනා සමග මිතුරු ගිවිසුම් නැහැ කියලා. නහිනෝ සංගරන් තේන මහා සේනේන මච්චුතා. කොජඤ්ඤා මරණං සුචේ. කොයි මොහොතේ මේ ශරීර කූඩුව මේ පොළොවට පස්සේද කියලා අපිට කියන්න බෑ. එහෙමනම් ඔබට පුළුවන් නම් එක මොහොතක් මේක අවබෝධ කරගන්න. ඔබ මහා භාග්‍යවන්තයෙක්. එවම් විහාරින් ආතාපෙන් අහෝරත්ත මචඤ්ඤිතං තංචේ බද්දේක රත්නා බිසන්තෝ ආචික තේ මුනි. මෙබඳු විහරණ ඇති කෙලස්තවන වීරය ඇති දිවාරෑ වෙහෙසෙන ඒ මහා පුරුෂයා හුදකලාවේ ඇලුනේ වේ. ඔහුට වෙන දෙයක් නැහැ. කෙනෙක් නැති දෙයක් නැති හුදකලාව බද්දේක රත්න. මේ බද්දේක රත්න සූත්‍රයේ ඊටාම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේකේ තියෙන්නේ මේ මොහොතත් අතීතයට අයිති බවත් අතීතං නාත්ව ගම්මේය නප්පටික්කංකේ අනාගතං කියලා මේ එක අදහසකින් පෙන්වුවත් පච්චුප්පන්නංච යෝ ධම්ම තත අත්‍ර විපස්සති කියලා බුදුන් වහන්සේ අසංහීරං අසංකුප්පන් විද්වා මනුබ්‍රුහි කියලා මේ පෙන්වන්නේ. තැන විදර්ශනා නුවණින් දකින්න ඕනි කියන එක. ඉතින් අපි බද්දේක රත්න සූත්‍රය ගැන පැහැදිලි කරනකොට අපිට තව පරාසයක් තියෙනවා කතා කරන්න. අපි ඇත්තටම ප්‍රායෝගික පැත්ත කතා කරන්න ඕනි. ප්‍රතිපදාව ඊටාම වැදගත්. අපි හැමෝම නිවැරදිව කළ යුතු දේ නම් කරන්නේ බුදුන් වහන්සේ අප වෙනවා. මේ සතර අතිපට්ඨානේ මහණෙනි හරි විදියට හරි ආකාරයට යමෙක් වඩයි නම් උපරිම දින 7යි වැඩිම වුණොත් අවුරුදු 7යි. ඒකේන නියත සම්බෝධි පරායන වෙනවා. බුදුන් වහන්සේ අප වෙනවා. බුදුන් වහන්සේ ක්‍රමයේ කියනවා, විදිය කියනවා, කරන හැටි කියනවා. හැබැයි නිවන් දක්කන්න බුදුන් වහන්සේට බෑ. තමන්මයි තමන්ගේ සත්‍ය දැකලා මේ සසර දුකින් මිදෙන්න ඕනි. මේ සසර සිත් පරම්පරාව එය දුකක් ඇති කරන්නේ ඒ මිදීම තමන් අවබෝධ ඥාණයෙන් වෙන්නේ. මේ ලෝකේ තමන් ඉන්න තැන බාහිර දිහා බලන්න. කිසිම දෙයක් බාහිරින් වෙනස් වෙලා නැහැ. එසේමයි. නමුත් ඔබේ සිත් අභ්‍යන්තරේ මහා ආධ්‍යාත්මික දියුණුවක් වෙනවා. ඔබ අනිත් අය වගේ අර සත්තු වගේ ලෝකේ තියෙනවා කියලා ඔබ හිතන්නේ. ඔබ ලෝකයක් නැති බවයි දකින්නේ. හැබැයි ඒක එහෙම කිව්වට කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක මහා ගාම්භීර මහා පරම සත්‍ය ඊටාම සියුම් ගාම්භීර දාමක්. මේ අදාහ ගන්න බැරි තරම් මහා අద్භූත දාමක්. එසේමයි. මේ තරම් අద్භූතයි ස්වාමීනි මේ ධර්මයේ තුල බොහෝ අය මේ සත්‍ය අවබෝධ වෙනකොට කියනවා කන පිට හැරුණු දෙයක් හොඳ පිට හැරුණා වගේ දැනෙනවා ස්වාමීනි. ඒ මහා පරම සත්‍ය මට අවබෝධ වුණා ස්වාමීනි කියලා. බුදුන් වහන්සේට ඒ සත්‍ය ප්‍රකාශ කරලා අවබෝධ වුණ දින ඒ වදන් දිහා බැලුවම තේරෙනවා මේ කොයිතරම් ගැඹුරුද මේ දහම. ඇත්තටම මේ ලෝකෙම බොරුවක් වෙලා තමුණුත් බොරුවක් වෙලා මලවුන්ගේ ලෝකයක ජීවත් වෙන කතාව ඇසුවොත් ඊටම අද්භූතයි. අසින් අපි මේ පේන ලෝකයක් කියලා හිතුවට එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. හිතන දෙයක් තියෙන්නේ. ඔබේ හිත හිතනවා මේ හැමදේම. මේ කතාව නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ එතනටයි එන්නේ. එහෙනම් මේ ශරීරයත් මහ පොළවත් මේ සේරම එකක් වෙලා. නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ. ඔබ ඉදිරියට මිනිසෙක් අපි දැන් ගත්තොත්
මේ වර්තමානයත් අතීතයත් අනාගතයත් තුන් කාලෙම බොරුවක් වෙනවා. එතකොට මේක අකාලික දහමක් බවට පත් වෙනවා. මේ මොහොතේ දැන් හටගන්න සිතත් අතීත මතකයේ නිසා නම් හටගත්තේ. ඊගාව ෂණේ හටගන්න සිතත් අතීත මතකයේ නිසා නම් හටගත්තේ. ඔබට මේ මොහොතත් අතීතය ඊගාව ෂණෙත් අතීතයේ බද්දේක රත්න සූත්‍රය තුල පෙන්නන්නේම මේ කාරණේ වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. අතීතනාත්ව ගමේය නප්පටික්කංකේ අනාගතං පච්චුප්පන්නං චේදම් මත අතරතර පස්සත කියන්නේ ඔය නිසාමයි. අනාගතයක් හම්බ වෙන්නෙත් නැහැ. වර්තමානයක් හම්බ වෙන්නෙත් නැහැ. අතීත සංඥාව හම්බ වෙන්නේ නැහැ. අතීතයත් මේ මොහොතේ කිසිවක්ම ඔබට හම්බ වෙන්නේ නැහැ. දැන් පේන රූපයත් බොරුවක්, ඇහෙන ශබ්දෙත් බොරුවක්. ඔබට මේ මොහොතේ යම් සද්දයක් දැනෙන්නේ යත් බොරුවක් නේද එහෙනම්? අවිද්‍යාව නොදන්නකම, ඒ නොදන්නකමට හැදුණු මායාව සංකාරයයි. අවිද්‍යාව පත්‍ය සංකාර. ඇත්තටම ඔය මනසේ පුතාට ඉන්න පුළුවන්ද? ඔය මනසේ ගෙවල් තියෙන්න පුළුවන්ද? ඔය මනසේ ඔබ ඉන්න පුළුවන්ද? මම කියලා කෙනෙක් ඉන්න පුළුවන්ද? මනසම මායාවක්මයි. කවදාවත් බාහිරට එන්න බැරි මනසක්. අපි මේක චිත්තානුපස්සනාවේ හොඳින් පැහැදිලි කරා. තිබා දැනෙන්නේ හිතට වුණාට කවදාවත් හිතට වතුර බොන්න බෑ කියලා අපි කිව්වා. ඒ කතාවේ උදාහරණ ඊටාම ගැඹුරුයි. ඔබ පුතාව අඳුරන්නේ නැද්ද? ඔබ දැක්කොත් ඔබ පුතාව අඳුරනවා. ආයේ ඉන්න පුතා. දැන් ඔබ හිතන්නේ අතීතේ නේද? ඒ හැඩතලයේ ওই රූපේ තියෙන ඔබේ පුතාට කියලා ඔබ අතීතේ නේද ගන්නෙ? එතකොට මේ වර්තමානෙත් ඔබ දැනගන්නේ අතීතේ නේද? අතීතයක්මයි ඔබ දැනගන්නේ. දැන් ඔබේ පුතා කියලා ඔබ අතීතයේ ওই තිබිච්ච හිතේ තිබුණ රූපෙට නේද දැන් ගලපලා බලන්නේ. මේක ප්‍රායෝගික පැත්ත අති විශිෂ්ටයි. නමුත් මේක අපි මේ දකින දේ සත්‍ය දැනගෙන දකිනවා නම් තමයි වඩා වටින්නේ. දැන් මේ ගේ තියෙන්නේ, දැන් ওই ගයක් තියෙනවා කියලා ඔබ හිතන්නේ. එතකොට ඔබගේ ওই හැඩතලයේ අතීතේ නේද එන්නේ? අතීතේ නේද හිතේ නේද ওই රූපේ තියෙන්නේ? එතකොට මේ වර්තමානයේ දැනගන්නේ අතීතයෙන්ම නේද? දැන් එතකොට ওই හිතේ තියෙන ඔය දේවල් තියනවා කියන්න පුළුවන්ද? ඒකයි අපි කිව්වේ ඔබ කෙනෙක්ව මරන්න යනවා නම් ඔබ මරන්නේ ඔබේ හිතේ ඉන්න කෙනාව. ඔබ හිතෙන් හිතාගෙන ඉන්නවා මෙහෙම කෙනෙක් ඉන්නවා එයා වැරදි මං එයාව මරනවා කියලා. හැබැයි ඔබේ හිතේ තියෙන ස්කන්ධ තමයි ওই සිත සකස් කරේ. එහෙමනම් ඔබේ ඔය හිතේ තියෙන වේදනා සංඥා ස්කන්ධ ටිකෙන් හදාගත්ත ඔය ඔබේ හිත තුල ඉන්න කෙනා ඉන්නේ ඔබේ හිතේ. ඔබ මරන්නේ ඔබේ හිත. ඔබ මරන්නේ ඔබේ හිතේ ඉන්න කෙනාව. එතකොට ඔබගේ ආයුෂ අඩු වෙන්නේ. ඔබ බාහිරින් ගිහින් කෙනෙක් මැරුවත් ආයුෂ අඩු වෙන්නේ ඔබේමයි. මොකද ඔබේ හිතේ ඉන්න කෙනා ඔබ මරන්න කැමති වෙනවා කියන්නේ ඔබේ හිතේ ඔබේ ආයුෂ අඩු වෙන්න ඔබ කැමති වෙනවා. ඔබ කැමති වෙනවා ඔබ මැරෙනවට. ඔබ බාහිර කෙනෙක් මරන කතාවේ ලොකු ගැඹුරක් එනවා මේ සත්‍ය දකිනකොට. මේ හිතමයි කියලා දකිනකොට හිත ඇතුලේ ඔබ හොරකම් කරන්නේ ඔබේ හිතේ තියෙන දේ. ඒතර ඔබ හොරකම් කරන්නේ ඔබේ හිතේ සංඥා වේදනා වලින් හැදුණු චේතනා නිසා හටගත්තේ සංස්කාර ස්කන්ධ නිසා නම් ඒ ඔබේ හිතේ තියෙන දේ නම් ඔබ හොරකම් කරන්නේ. ඔබ ඔබේ හිතයි ඇතුලේ නුයි හොරකම් ඔබටයි ඒ සියල්ලම විපාක දෙන්නේ. මේක බුමරංගයක් වගේ. කවදාවත් ඔබට බාහිර කිසි දෙයක් කරන්න බෑ. සියල්ලම ඔබටම විපාක දෙනවා. ඒකයි බුදුන් වහන්සේ කර්මපතයක් පෙන්වන්නේ. හෙවණ එල්ල වගේ, රිය සක වගේ තමන් කළ දේ තමන්ට විපාක දෙනවා කිය. මේක ඊටාම ගැඹුරුයි. මේකේ අදහම ඊටාම ගැඹුරුයි. දැන් මේ හැමදේම තියෙන හිතේ නිසා ඔබට මේ කතාව අපි ඒ ස්කන්ධ ලෝකේ ඒ චිත්තේන නියති ලෝකේ කුමක්ද කියන එක පෙන්වන්න ඕන නිසා අපි බාහිර උදාහරණ ගන්න උත්සාහ කළා.
ඇත්තටම දැන් එතකොට ඔය හිතේ තියෙන දේවල් තියෙනවා කියන්න පුළුවන්ද? ඇත්තටම ඔය ඔබ මරන්න ගිය කෙනා ඔබේ හිතේ තිබුණු දත්ත වැරදි නම් ඔබ මරන්න යන්නේ ඇත්තටම වැරදි කෙනෙක්ද? නෑ. ඔබේ සිතට ඔබ රැවටිලා ඉන්නේ. ඔබේ සිතට එහෙමනම් ඔබ විශ්වාස කරොත් මොකද වෙන්නේ? ඔබ විනාශ වෙනවා. එතකොට දැන් ඔබේ කවුද ඔය හිත? ඔබේ හතුරා ඔබේ හිතමයි. ඔබ ඔය හතුරු මිතුරු කියලා අන්තයට ගැහුවට ඔය සිතට රැවටෙන තාක්කල් ඔබ ඉන්නේ මායයට රැවටිලා. සිත කියන්නේ මායයමයි. ඒක දකින්න ලේසි නෑ. මච්චු දෙය මාර කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ස්කන්ධ මාර, ක්ලේශ මාර, මාර, දේවපුත්ත මාර, මච්චු දෙය මාර. මේ සේරම මාරයෝ ඉන්නේ අපේ හිතේ. සිත තුලයි සියල්ලම තියෙන්නේ. මේ කතාව අපි දිගින් දිගට පෙළගස්සගෙන ආවා. මේ සිතට තියෙන දේවල් තියෙනවා කිව්වත් වැරදි, නෑ කිව්වත් වැරදි. ඒ කච්චායන ගොත්ත සූත්‍රය බලුවොත් ඔය කච්චායන ඇත කියන එකත් එක අන්තයක්, නැත කියන එකත් එක අන්තයක්. ඇත කිව්වත් වැරදි, නැත කිව්වත් වැරදි. අනුපගම්ම සීලවා මජ්ජේ තථාගතේ ධම්මං දේසිස්සාමි. ඒ තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදා ධර්මයේ දේශනා කරනවා කියෝ නිසායි. හේතු ඇති විට ඇති වෙනවා, හේතු නැති විට නැති වෙලා යනවා. සියල්ලම සබහාධම් පමණයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මේ ලෝකේ කිසිවක් පවතින දෙයක් නැහැ. මේක හරීම ගැඹුරුයි. මේක තේරුම් ගන්න ඉතාම අසීරුයි. මේ ශුන්‍යතාවයේ සිත තුළ මේ ෂණිකව හට ගන්න සිතේ මේ මොහොතේ හට ගන්න සිතත් අතීත මතකයේ නිසා නම් ඊගා මොහොතේ හට ගන්න සිතත් අතීත මතකයේ නිසා නම් ඊගා මොහොතේ හට ගන්න සිතත් අතීත මතකයේ නිසා නම් දිගින් දිගටම සිත් පරම්පරාවම අතීත මතකයේ නිසා නම් හට ගන්න වර්තමානයක් හම්බ වෙන්නේ නැතිනම් දැන් ඔබ මේ මොහොතේ කුමක්ද ඔබට ඉතුරු වෙන්නේ? ප්‍රත්‍ය උප්පන්න නැති වෙන තැන කුමක්ද තියෙන්නේ? ශුන්‍යතාවය පමණයි. ඒ ශුන්‍යතාවයේ බාහිර මුකුත් දේවල් නැතුවද නැහැ. බාහිරට සම්බන්ධයක් නැහැ. මේ කතාව ඊටාම ගැඹුරුයි. ඔබ ඉන්න තැන බාහිර තියෙන කිසිම මේ ශුන්‍යතාවය තුල දෙයකට කතාවක් නැහැ. නමුත් ඔබේ සිත ඇතුලේ හරසුන් වෙනවා. සිතේ සබ්බේ ධම්මානාලං අබිනිවෙස්ස සිතුවිලි වල වටිනාකම නැති වෙනවා. සිත ඇතුලෙන් ඔබ මිදිනවා සංකිතේ නිබ්බිදාය නිවන් දකින්නේ. ඔබ කවුරුවත් දන්නේ නැහැ ඔබේ ඉදිරිපිට කිසිම දෙයක් බාහිරින් සලකුණු නැහැ. අතුලාන්තයේ ආධ්‍යාත්මිකව ඔබ අවිද්‍යාව ප්‍රහීන කළා අවිද්‍යා ඝනාදුරෙන් මැකිලා ඔබ විද්‍යා ලෝකේ පහළ වෙනවා. ආලෝකෝ උදපාදි. සිත අභ්‍යන්තරේ මහා ආලෝකයක් පිබිදෙනවා. ආලෝකෝ උදපාදේ ශුන්‍යතාවය තුලයි සිද්ධ වෙන කතාව. විද්‍යා උදපාදි කියන්නේ ඒ අවිද්‍යාව නොදන්නකම මැකිලා ඔබේ සිත මේ ලෝකේ අවබෝධ වෙලා ඒ විද්‍යා ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි ඒ ධම්ම චක්කුසේ පහළ වුණා කියන්නේ ඔන්න ඒ කාරණාවට. ඔබ ඔබේ ලෝකයෙන් මිදිලා සියලු ලෝකවලින් මිදිලා. එතකොට ත්‍රිලෝකනාත කියන්නේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ පුජ්‍යලේක් නෙමෙයි. අපි ඔබට පෙන්වන්න ත්‍රිලෝකනාත කියන්නේ කුමක්ද? බුද්ධ කියන්නේ මෙන්න මේ සිත අවබෝධ වුණාම සිතට කිසිම දෙයක් තැනක් හම්බ වෙන්නේ. සිත මිදෙනවා සිතෙන්. ශුන්‍යතාවයේ තුලත් මේක ඊටාම ගැඹුරුයි. ශුන්‍යතාවය කියන වචනේ අපි පාවිච්චි කරාට ඊටාම ගැඹුරුයි. එතකොට ඒ නිස්සත්ත්ව නිස්ජීව ශුන්‍යෝ කියන තැන මේ කියන තැන බුද්ධක්ෂරයේ තියෙන්නේ. බුද්ධ ස්වභාවයේ තියෙන්නේ සබහාදාම පමණයි. මේ මොහොත තුළ කිසිවක්ම නැහැ. සබහාදාම පමණයි. එතකොට එතරයි බුද්ධ ස්වභාවයේ තියෙන්නේ. එතකොට ඒ බුද්ධ එතකොට ඒක දකින්න එක ධම්ම. එතකොට එන සිත බලන එක තමයි මොකද්ද සංඝ. අන්න බුද්ධ ධම්ම සංඝ ත්‍රිලෝකනාත මේ සිතෙන් මිදෙන තැනමයි ත්‍රිලෝකනාත තියෙන්නේ. ඒකයි බුදුන් වහන්සේ බඹයක් පමණ වූ ශරීරය තුලින් තුන් ලෝකෙම පනෝවේ. ලෝක විදූ කියලා කිව්වේ.
කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක් ජයගෙන ලෝක විදූ කියන සියලු ලෝක අභිභව ජයගත්තා කිව්වේ අන්න ඒකයි. සිතින් මිදුණු තැනයි මේ සියල්ල තියෙන්නේ. මේක ඊටාම ගැඹුරුයි මේ කාරණේ. කවුරුත් විශ්වාස කරන එකක් නෑ. එහෙම වෙන්න පුළුවන්ද කියලායි. අපි ඔබට කලිනුත් කිව්වා පුබ්බේ නුස්සති ඥානය කියලා කියන්නේ පෙර දක්නා කඳපිලිව සිත හටගෙන නැති වෙන මේ සිත් පරම්පරාව එන සිත දකිමින් මිදෙන තැනයි පුබ්බේ නුස්සති ඥානය තියෙන්නේ. අපි මේ සිත් පරම්පරාව තුළින් එක පෙන්නවා. මේ වගේම අපි ඔබට පෙන්නවා පුබ්බේ නුස්සති ඥානය චතුප්පාත ඥානය තියෙන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙන තැන දකින්න ඥානෙ චතුප්පාත ඥානෙ තියෙන්නේ. ඒ වගේම අපි ඔබට පෙන්නවා පුබ්බේ අනුස්සති ඥානෙ චතුප්පාත ඥානෙ වගේම ආසවක්ඛ්‍යා ඥානෙ ඊටාම ගැඹුරුයි. ඊටාම ගැඹුරුයි කාරණේ. අපි මේ කියන ස්වභාවයත් වැරදි. ඇත්තටම ඒක එහෙම ස්වභාවයක් නෙමෙයි. අපිට ඒකට ගොඩක් කාලය අවශ්‍යයි. නමුත් අපිට පොඩි කාලයක් නිසා තියෙන්නේ අපි මේ විදිහට ඉදිරිපත් කරනවා අපේ අසරණ කමට. ඒක වරදක් කියලා හිතන්න එපා. අපිට මේක මීට ගැඹීරව ඉදිරිපත් කරන්න අවශ්‍යයි. නමුත් ඒකට වෙලාව නැහැ. ආසවක්ඛ්‍යා ඥානෙ ඔබට දකින්න ලැබෙන්නේ ඇත්තටම ඥානවලට පමණයි මේ සියල්ල දකින්න ලැබෙන්නේ. පුබ්බේ නුස්සති ඥානෙ කියන්නේ විඥාන නෙමෙයි, ප්‍රඥා නෙමෙයි මේ ඥාන කියන්නේ. මේක ඥානයක්. මේක සිතකට දකින්න එකක් නෙමෙයි. මේ එකක්වත් සිතකට ගෝචර නැහැ. මේ ආසවක්ඛ්‍යා ඥානෙ තමයි රහත් භාවය ප්‍රකාශ වෙන්නේ. ඒක අපි කිව්වේ එක දවසක් උදාහරණයට අරගෙන අධිවේගී මාර්ගයට වාහනයක් දමයිද ඔබ යයිද ඔබ යන ඔබගේ එළවීම තුළ යමක් සිද්ධ වෙනවා. මොකද්ද? ඔය වාහනේ මගදී නවතිනවා. ඇයි වාහනේ උඩින් ඔබ යන ගමන නෙමෙයි යටින් තව දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද? ආශ්‍රව කෙලෙස් ඡය වෙනවා. ඒ වාහනේ පෙට්‍රල් ඉවර වෙනවා. මෙන්න මේකයි ආසවක්ඛ්‍යා ඥානට අපි උදාහරණේ මේක අපිම ගත්ත උදාහරණයක්. එහි අඩුපාඩු තිබ්බොත් අපිට සමා වෙන්න ඕනි. නමුත් මේට එහා අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අපි උඩින් යන්නේ මේ නිවන් මඟ නිස්සරණ මඟ. නමුත් යටින් අපේ කෙලෙස් ඡය වෙනවා. මේ ශුන්්‍යතාවය තුල නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියන ගමන අපි කියුවා විමෝචයන් චිත්තං අනිච්චානුපස්සී විහෙරණේ විරාගානුපස්සී විහෙරණේ. මෙන්න මේ තුල තියෙනවා නිරෝධානුපස්සී විහෙරණේට යනකොට පටිනිස්සග්ගානුපස්සී විහෙරණේ එනකොට ආශ්‍රව කෙලෙස් සීනතාවක් ඒක වෙන්නේ නැහැ. ඒක කෙනෙක් කරනවා නෙමෙයි. මේ සබහාධමේ න්‍යායකට සිද්ධ වෙන්නේ. ඔබට කරන්න බෑ. කිසිවෙකුට කරන්න බෑ. ඒ ඥාන සකස් වෙන්නේ සබහාධමේ න්‍යායකට. පුජ්‍යලෙක් කරනවා නෙමෙයි. හිතලා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඔබට සිද්ධ වෙන්නේ මේ සියලුම දේ ඔබගේම මේ වැඩපිළිවෙල මුල සිටම ඔබ විසින් සකස් කර ගන්නා ගමනම තමයි අවසානයේ කරා. ඒ වාහනේ අධිවේගී මාර්ගයට දැයලා දාපු ගත්ත වේගය යනකම් විතරයි වාහනේ දුවන්නේ. ඉතින් ඔබ මහා ආරද්ධ වීරයකින් නම් මේ ගමන ආරම්භ කළේ. ඔබගේ නිවන ඒකාන්තයි. මේ සතර අතිපට්ඨානය නිවැරදිව ඔබ හරි මාර්ගයට යොමු කළා කරනවා නම් වඩනවා නම් ඔබගේ මේ ආශ්‍රෝෂය වීගෙන යනවා. ඒක ඔබ කරනවා නෙමෙයි. ඔබ ශුන්‍යතාවයෙන් පස්සේ නාම රූප පරිච්ඡේදේ පච්චේ පරිග්ගා ඥානෙට ආවට පස්සේ උදේවැය ඥානවලට ආවට පස්සේ ඥානවල කතාව ඔබට අයිති නෑ. පුජ්‍යලයක් නෙමෙයි. සබහාධමේ න්‍යායකට ඔබේ සිත අභ්‍යන්තරේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ඔබ හිතනවා නෙමෙයි. ඔබ හුදකලාව තුළ ඉන්නේ. බද්ධේකරත්න සූත්‍රයේ වැදගත්කම ඒකයි. ඔබ ඉන්නේ උත්තරීතර හුදකලාව තුළ. ඔබ සිත දකින්න ඥානයට ඉඩ දීලා ඔබ ඉන්නේ. සියලු ඥාන වලින් තමයි සියල්ල පුබ්බේනස ඥානෙ ඔබට වැඩෙනවා. ඔබට වැඩෙනවා චතුප්පහත් ඥානෙ. ඔබට වැඩෙනවා ආසවක්ඛ්‍යා ඥානෙ. කෙලෙස් අවසානයේ ශ්‍රේවුනේ නැහැ කියලා ඔබ දන්නවා. ඒක විඥාණයෙන් නෙමෙයි දැනගන්නේ. ඒ ඥානෙ කිසි කෙනෙකුට කියන්න බෑ. කියන්න පුළුවන් කතාවක් නැහැ. අන්න ආසවක්ඛ්‍යා ඥානෙ. දැන් ඔබ ඒ සියලු දුකින් මිදුණු ඒ නිවන සාක්ෂාත් කරගෙන අරහත්ත්වයට පත් වෙන තැනයි අපි කතා කරේ.
ඉතින් ඒක අතිසියුම් කතාවක්. ඇත්තටම අපි ගාව අඩුපාඩු තිබුණොත් ඒක අපිට ඇත්තටම කරුණා කරන්න. අපි ඒක වැරදි අදහසකින් මේ කාරණා ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් මේවා සමාජයේ ඉස්මතු වෙලා නැහැ. කතා කරන්නේ නැහැ කිසි කෙනෙක්. මේවා සමහර ඒවා ඊටාම ගැඹුරුයි, ඊටාම සංකීර්ණයි. මේ කතා සමාජයට ගැටෙන්නත් පුළුවන්. ඒක නිසාම ඒවා නිහඬව ඉන්නව වෙන්නත් පුළුවන්. බොහෝ අයට හැබැයි මේ අවබෝධය නැහැ කියන්න අපිට බෑ. බොහෝ අයට මේ අවබෝධය තියෙනවා. අපි ඒක දකිනවා. ඒකයි මේ දහම රූපයෙන් බුදුන් බව දකින්න බෑ කියලා අපි කිව්වේ. මේ මැටි ගොලියක රූපයකට බුදුන් කියලා කෙනෙක් එහෙම අපි එහෙම හිතුවට ඒකේ සත්‍ය ඔබ දැක්කොත් ඔබේ සිත තුළ බුදුන් සිතේ ස්වභාවය බුද්ධ ස්වභාවය ඔබ දැකපු දවසට ඒ බුද්ධක්ෂණය ඔබ අඳුනගත්ත දවසට ඔබේ සිත ඒ බුද්ධ ස්වභාවය දකිනවා. ඒකයි සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. කවදාවත් රූපයෙන් බුදුන් දකින්න බෑ, ධර්මයෙන්මයි දකින්නේ. සැබෑවටම බුද්ධ ස්වභාවයේ ජීවමානයි, සදාකාලිකයි. ඇයි සියලු බුදුවරු ලෝකයට හෙළි කරන්නේ මේ ලෝකයේ තියෙන සබහා දහමමයි. එහෙනම් මේ බුද්ධ ස්වභාවය කියන්නේ සබහා දහම. ඒක ලෝකයට හෙළි කරන කෙනා සම්මා සම්බුද්ධ කියන වචනේ කියනවා. නමුත් ඒ බුද්ධ ස්වභාවය කියන්නේ සබහා දහමමයි. ඒ අරහත්වයේ තුල තියෙන්නේ මේ සබහා දහම. අවසානයේ මේ කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් සබහා දහම කියලා දෙයක් කියලා හිතුවොත් වැරදි. එහෙම දෙයක්වත් නැහැ. බුද්ධ කියන්නේ සබහා දහම. දේව කියන්නේ සබහා දහම. බුද්ධ කාම ලෝකේ ඉපදෙන්නේ නැහැ. බුද්ධ රූප ලෝකේ ඉපදෙන්නේ නැහැ. බුද්ධ අරූප ලෝකේ ඉපදෙන්නේ නැහැ. මේ බුද්ධ කිසිම ලෝකයක ඉපදෙන්නේ නැහැ. බුද්ධ කියන්නේ සියලු ලෝකයේ වලින් මිදුණු තැනයි. ඉතින් ත්‍රිලෝකනාථ අපි කිව්වා කියන කතාව ඇයි කියන්නේ කියලා. බුද්ධ තුන් ලෝකෙම ඉපදෙන්නේ නැහැ. ඒකයි ත්‍රිලෝකනාථ කියන්නේ. බුද්ධ උපදින්නේ මේ මොහොතේමයි. ඇත්තටම මේ මොහොත 2500ක අතීතයක් ගැන කතා කරාට ඒකත් මේ මොහොතේමයි. මේකට අවබෝධ වුණු කෙනාට 2500ත් මේ මොහොතම පමණයි. මොහොතට අවදි වූ කෙනා දන්නවා මේකේ ඇතුලේ කතාව මොකද්ද කියලා. ඒ කෙනාට මේක ප්‍රත්‍යක්ෂයි. ඒ කෙනා මොහොතට අවදි වුණාම 2500ක් යට හම්බ වෙන්නේ නැහැ. මේ මොහොත 2500ට කලින් මොහොතත් මේ මොහොතමයි. එතන අකාලිකයි, කාලයක් නැහැ. කාලය කියන්නේ සිතුවිලි. නාම රූප අන්ත වලින් ගැට ගැහිලා කාලය තියෙන්නේ. මෙතන සිතුවිලි වලින් මිදිලායි තියෙන්නේ. සිතුවිලි නැති තැන තියෙන්නේ මොහොත විතරයි. ඔබ ගත්තොත් මේ විශ්වය තුළ සාර අසංකේය කල්ප ලක්ෂයක් ගණන් කතා කරන්නේ ඇයි? ඇයි මේ විශ්වයේ අවකාශය තුළ ඔය 2500ක් කියන්නේ මේ නොගැලිය හැකි තරම් ඔය කාලය කියන්නේ බොරුවක්. ඔබට ඒක පෙන්නන්න. පෘථුවිය කැරකුණාම නේද එක දවසක් කියන්නේ. අපි මේ භෞතික සිද්ධියකින් අපි මේක ඔප්පු කරන්න යන්නේ. අපිට ඇත්තට මෙහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට මේක මේ බොහොම බොළඳ අදහසක් කියලා පෙන්වන්න පුළුවන්. පෘථුවිය කැරකුණොත් එක දවසක් කියනවා. එතකොට පෘථුවිය පරිභ්‍රමණය වෙනවා. සූර්යයා වටේත් කැරකෙනවා, තනියනුත් කැරකෙනවා. එතකොට අපි මේ දවස් ගණන් කරන්නේ මෙතන තනියෙන් කැරකෙන ඒවා. ඊට අමතරව පෘථුවිය තව යනවා කැරකෙන. ඔබ නිකන් හරි පෘථුවියෙන් එළියට ඇවිල්ලා බලන්නකෝ. ඔබ හිතන්නකෝ ඔබ පෘථුවියේ එළියේ ඉපදුනා කියලා. ඔබ හිතන්නකෝ මේ කැරකෙන දැන් ඔබ බඹරයක් ඇතුලේ ඔබ දැන් බඹරයක් කරකවල ඒකේ කූඹියක් තියලා බලන්න. දැන් කූඹියට තේරෙන්නේ හැමතිස්සෙම ලයිට් එකක් පත්තු කරොත් එම ලෝකේ කැරකෙනවා. කූඹියා හිතන්නේ දැන් දවස් 100ක් ගියා කියලා. නැහැනේ. ඒ වගේ වැඩක් නේ ඔබට වෙලා තියෙන්නේ. ඔබ මේ පෘථුවිය උඩ ඉඳගෙන කූඹිය අර බඹර චක්‍රයේ උඩ හිටියා වගේ ඔබ දැන් හිතනවා මේ කැරකෙනකොට දවසයි කියලා. නෑ ඒක බොරුවක් නේ. ඒක මායාවක් නේ. ඔබ මේ පෘථුවියෙන් එළියට ඇවිල්ලා බලන්නකෝ. එතකොට ඔබට එක දවසක්වත් නැහැනේ. ඒක බොරුවක් නෙමේ. දින ඔක්කොම බොරුනේ. මේවා සිතුවිලිනේ. කවුද කියන්නේ වටයක් කරකුණාම දවසයි කියලා? මේක බොරුවක්. මේක අවබෝධ කරන එක ඊටත් වැඩිය ගැඹුරුයි. අපි මේවා කලින් කතා කරා. මේක අනිච්චානුපස්සනාව වඩනකොට අපි කතා කරා අනිච්ච මේ බාහිරෙන් අපි පෙන්නුවා අනිත්‍යයි කියන කතාවෙන් වෙනින් පැත්තකට අපි හරවලා පෙන්නුවා. එතනදී අපි පෙන්නුවා මේ භෞතික සාධක පවා අනිත්‍ය කතාව පැත්තක වෙනවා. අන්න ඒ ටික අහන්න
ඒ ධර්ම දේශනා මාලාව ඊටම වැදගත්. එතනදී ඔබට දැනේ මේ කතාවේ මහා ගැඹුරක්. මේ අපි ශක්තිය බවටම අරගෙන මේ අනිත්‍ය කතාව පෙන්නවා මේ සත්‍ය ලෝකයක් කියලා. ඒ සත්‍ය කතාව අපි ගත්තේ උතන්ට පෙන්වන්න තමයි. මුළු විශ්වය තුලම තියෙන වෙනින් කතාවක් කියලා අපි පෙන්වනවා. ඇත්තටම අපි ඒක ආයි කියන්නේ නැහැ. ඒක දීර්ඝ කතාවක්. දැන් අපි මේ අවබෝධක් ඥානයේ කෙනෙකුට ලැබෙන්නේ මුළු පරාසයක් අවබෝධ වෙලා. එකක් දෙකක් නෙමෙයි. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඇත්තටම අපි දැන් නැවත පස්සට යන්න කැමති නැහැ. ඒක නිසා අපි ඒ දේවල් දැන් කියන්නේ නැහැ. නමුත් අපිට මේ දේවල් ඔක්කොම පැහැදිලි කරන්න පුළුවන්. සාරා අසංකේය කල්ප ලක්ෂයක් කියන කතාවේ ලොකු තේරුමක් තියෙනවා. අපි ඒක වෙනින් දවසකට තියමු. අද කාලේ බොහෝ ගෙවිලා ගිහින් තියෙනවා. ඉතින් අපි කිව්වා 2500ක් අපිට මේ අතීතයක කතාවක් නැහැ. මේ මොහොතට අවදි කෙනාට තියෙන මොහොත විතරයි. මේ දහම අකාලිකයි. ඒයි පස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්නං චේදම්ම තත්තත්‍ර විපස්සති. ඉතින් මේක තමයි ඇත්ත. සාන්දිටික දහමක්. තමන්ටම අවබෝධ වෙනවා. තමන්ගේම ප්‍රත්‍යක්ෂ වෙනවා. මැරිලා කොහෙවත් ගිහිල්ලා දකින්න එකක් නෙමෙයි. මේක මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නෙත් නැහැ. ඇත්තටම මේ ධර්ම අවබෝධ වුණාම ඔහුට මේ ලෝකේ වෙන කිසිම දෙයක් නැහැ බොරුයි කියන්නේ. සියලු බොරු එතනින් විසදෙලා ඉවරයි. ඔහුව රවට්ටන්න කිසි කෙනෙකුට බෑ. ওই සියලු ආගම් වල කියන දේවල් පාට කතා, පාට කතන්දර, පාට පොත්, මරණකම්ම සින්දු කිව්වත් නිින්ද යන්නේ නැති මිනිස්සු මේවා මහා සුරංගනා කතා. මේ පරම සත්‍ය කියන්නේ කතන්දර ගොඩක් නෙමෙයි. ඔබට ප්‍රත්‍යක්ෂ වෙන කතාවක්. මේ තමන්ගේ ජීවිතේ ශරීරේ ඇයි දිරන්නේ? ඒ හැම දෙයකම තියෙනවා විද්‍යාව. මේ හරියට අවබෝධ කරගත්තොත්, මේ අවිද්‍යාවට විද්‍යාව පහල කරගත්තොත්, ඔය අන්ධකාරයේ හිතට හිතන්න බැරි හිර කූඩුවෙන් ඔය ටින් එක ඇතුලෙන් හිත ඉරේ එළියට ගත්තොත් මහා පරාසක ආලෝකයක් ඔබට පේනවා. මුළු ලෝකෙම ඔබට අවබෝධ වෙනවා. මොකද්ද මේ කතාව කියන්නේ? මේ සිත ඇතුලෙන් මිදෙන කතාවක් තියෙනවා. සිතෙන් සිත අවබෝධ කරගන්න ඕන එකක්. සිත හරියට අවබෝධ කරගත්තොත්, මේක දැක්කොත් ඔහු මහා ප්‍රඥෙක්. මහා ප්‍රඥාවන්තයෙක්. ප්‍රඥාවන්තං ආයන් ධම්මං දුප්පඤ්ඤස්ස කියලා බුදුන් වහන්සේ පෙන්වන එකයි. අපි කියන සමහර වචන ලෞකිකයි. මේ සේරම වචන ලෞකිකයි. ඒ කියන්නේ මේ සේරම වචන හදලා තියෙන මිනිසු සම්මුතියක් උඩ ඉඳගෙන. මේ කතා කරන වචනයක් පාසා තියෙන්නේ මායාවක්, බොරුවක්, සම්මුතියක්. මේ පරම සත්‍ය ඒ සම්මුති කතාවලට කියන්න බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ උපමාගෙන හැරලා පානවා. මහණෙනි, තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් ඒ පහන නිවි ගියා. ආලෝකයේ කොහි ගියාද? එතන පෙන්වන්න තැනක් නැහැ. මේ සිත, මේ සත්‍ය අවබෝධ වුණු කෙනාට මේ සිත, ඒ සිතුවිලි වල හරේ නැති වෙන ආශ්‍රෝෂය වුණු කෙනාට, සීනාස්ර රහතන් වහන්සේට කිසිවක්ම නැහැ. නැවත උපතක්, කතාවක් මුකුත් නැහැ. එතනින් ඉවරයි. ඉතින් තාම ගැඹුරු කතාවක්. ඒ අවසානයේ අපි ඔබට ඉදිරිපත් කරේ. සියල්ල අහිමි කරගත්ත කෙනාටයි සියල්ල හිමි වෙන්නේ. සියල්ල තියෙනවා කියන්නේ ඔබට ලෝකයක් තියෙනවා. ලෝකයෙන් මිදෙනවා කියන්නේ සියල්ලම නැති තැනකයි එක තියෙන්නේ. මේ සදාතනික සුවය කියන, ලෝතුරු සුවය කියන කතාව මිනිස්සෙක් විඳින එකක් නෙමෙයි. ආත්මයකට පුජ්‍යල භාවයෙන් දකින්න එකක් නෙමෙයි. ඒ ලෝතුරු සුවය කියන්නේ සබා ධර්මයි. එහි සුවය ලෝතුරු සුවය. ඉතින් අපි ගොඩක් කාලය ගත කරපු නිසා දැන් අපිට කාලේ උපත මරණ ඇත්තටම අජරාමරයි කියන්නේ. අජරාමරයි.
එතන මරණයක් ඔහු ජයගෙන අජරාමර වෙලා. මරණයක් මේ කතාවේ නැහැ. මේ කතාවේ මේ ෂණයක්වත් නැහැ. මේ මොහොතවත් නැහැ. එතනිනුත් මිදෙලා. අතීත අනාගත කිසිම දෙයක් නැහැ. එතනින් කොහොමද මරණයක් තියෙන්නේ? මේ අපි ඔබට කියන්න යන කාරණේ තාම ගැඹුරුයි. මේ කිසිම දෙයක් නැති අවේදික සුඛය, කිසිම වේදනාවක් අවේදික සුඛය තුල නැහැ. අන්න එතනයි නිතේ බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. අකාලික මේෂනේ බුද්ධෝත්පාදශනේ. අතීතය අනාගතයක් නැති ඒ අකාලික වූ කාලයට අයිති නැති ඒ බුද්ධෝත්පාදශනේ. ඒ අවේදික සුඛය කියන්නේ ගැඹුරුම වචනයක්. අවේදික කියනවා නම් අන්න එතනට තියෙනවා මහා මෛත්‍රිය. එතනට කියනවා මහා මෛත්‍රිය කියලා කියන්නේ මේ සබාධාමේ තියෙනවා ලොකු කතාවක්. මේ මහා මෛත්‍රිය තුළ ඇත්තටම අපි ජනවාරේ මිනිස්සු කියනවා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියලා. ඇත්තට මේ සම්මුතියෙන් කියන කතාවේ මහා ගාම්භීර කතාවක් අපි ඔබට කියන්නේ. මේ බුද්ධ භාවයේ දකිනකොට ඇත්තටම ඔබ මෛත්‍රී බුදුන් දැකයි නිවන් දකින්නේ. නමුත් මේ මැරිලා ගිහිලා ආයේ උපදින කතාවක් නෙමෙයි. මේ මොහොතේ මේ දැන් ඔබ මහා මෛත්‍රිය දකිනවා. මේ කතාව වෙන්නේ අවේදික සුඛය තුලයි. අවේදික සුඛයටපත් වෙනකොට එයාට තේරෙනවා මේ සම්මුති කතාව වැඩක් නෑ ඇත්තට. නමුත් ඔබ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියන කතාව මේකද කියලා අපිට යම් පුංචි ඉඟියක් එනවා. මේ අවේදික සුඛය තුල මහා මෛත්‍රිය තියෙනවා. ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ මේ කොහෙවත් මැරිලා ගිහිලා ආයි මෛත්‍රී බුදුන් වහන්සේ කෙනෙක්ගේ කතාවක් අපිට නම් දැනෙන්නේ අපිට දැනෙනවා අවේදික සුඛයට මේපත් වෙනවා කියන තැනම මේ බුද්ධ ක්ෂණයේ දකින්නකොටම බුද්ධ දකින්නේ සිතින් සිතේ මේ ස්වභාවයෙන් මිදෙන තැන ඒ බුද්ධ ස්වභාවයට එනකොටම මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන තැන අවේදික සුඛේ පවතින බවක් අපිට තේරෙනවා. ඉතින් සෝ ධම්මං පස්සති සෝමං පස්සති. සිතුවිලි පහළ වෙනකොට ඒ සිතුවිලි තිබුණේ ගෞතම බුද්ධ රාජ්‍යය. හැබැයි සිතුවිලි වලින් නිරෝධ වෙලා නිවන් දකිනකොට ඔබ මෛත්‍රී බුද්ධ රාජ්‍යයේ නිවන් දකිනවා. මේ මොහොතේ බුදුන් දැක නිවන් දකිනවා. ඔය කොයි වචනේ කිව්වත් මේ කතාවේ ලොකු තේරුමක් තියෙනවා. බුදුන් දකින්න පුළුවන් ධර්මයේ තුලින් පමණයි. මේ ඊටාම ගැඹුරු ටිකක් අපි අවසානයේදී ඔබට ඉදිරිපත් කරගෙන ආවා. අපි ඇත්තටම දිගින් දිගටම මෙහෙම ඔබට දේශනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අවසාන කොටසට අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අවසාන ඉදිරිපත් කිරීම ටික තමයි මේ කරන්නේ. ඉතින් මේ කතාව තුළ ඔබට මේවා අයින් කරගන්න දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න. ඔබේ මනසට ගෝචර දේ ඔබ රැගෙන ඔබේ මේ දුකින් මිදෙන මඟ, සිතින් මිදෙන මඟ, ඒ දුකෙන් මිදෙන්න කටයුතු කරන්න. ඒ තමයි අපේ කාරණික ඉල්ලීම. සමාජය තුළ තියෙන සම්මුතිය වලට යන්න එපා, ගැටෙන්න වැඩක් නැහැ. ඒකෙන් අපිට හරයක් නැහැ. ඒ අවේදික සුඛය ගැන යම් කිසි මේ තැනට ආපු කෙනාට මේ කියන දේවල් ගැන ගැටලු නැහැ. අපිට එහෙම දැනෙනවා. නමුත් මේ තැනට ප්‍රත්‍යක්ෂතාවයටපත් නොවුණු කෙනෙක්ට මේවා ගැටෙන්න යුතු තියෙනවා. ඔබ ඉන්නේ සම්මුතිය තුලින් අපට කරුණා කරන්න. අපට සමාව වෙන්න. අපි සම්මුතියෙන් බැහැරව ලෝතුරු සුවයට පැමිණ ඒ ලෝකෝත්තර භූමියේ ස්පර්ශ කරමින් එහි ඇති දේ ගැන ඔබට පවසනවා. හැබැයි
අද ලෝකයේ අද සම්මුතිය තුළ කතා කරන බොහෝ ඒවා ඇත්තටම එතකොට ඔබට ගලප ගන්න හැකියාවක් කවදා හෝ කෙදිනකෝ ලැබෙයි කියලා අපි හිතනවා. ඒ මායාව තුළ තව තවත් රැවටිලා සමහර වෙලාවට ඉන්න ඒ වචන වලට රැවටිලා ඒ වයින් ගැලවෙන්න ඕනි නිසා අපි මේ කාරණා ඉදිරිපත් කළේ. අතරම මේ ඒ මහා මෛත්‍රිය අවසානයේදී ඒ බුදුන් දැක නිවන් දකින්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියන එකයි. සිතුවිලි පහළ වෙන්නේ ගෞතම බුද්ධ රාජ්‍ය කිව්වෙත් ඒකමයි. ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කිව්වේ මෙන්න මේ නේද කියන එක. ජනවාරයෙන් ඇවිල්ලා තියෙන ඒ වචනේ. ඒ මහා රහතන් වහන්සේලා මේ භූමිය තුල අපි දන්නවා මිහිඳු හිමියන්ගේ ඒ වකවානුව ඒ අතීතයේ දිහා බලනකොට විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් මේ භූමිය තුල ඉඳලා තියෙනවා. ඉතින් මේ වචන අදටත් එහෙම නිසාම තිබුණා දෝ කියන අපිට දන්නේ කියන්න. නමුත් අපිට මේක අවසානයේ දැනෙනවා. ආවේදික සුඛය තුළ මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න කියන කාරණේ තියෙනවා කියන එක. අත්‍තරම පෙර නොඇසූ විරු දහමක්. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. මේ දහම ඔබ මීට කලින් අහලා නැති වෙන්න පුළුවන්. ඊටම ගැඹුරුයි. චක්කුං උදපාදි ඥානං උදපාදි ආලෝකෝ උදපාදි ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදා සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. එමයි සාන්ත එමයි ප්‍රණීත. ඒ ලෝතර සෝය තුළ කෙනෙක් නැහැ. සෝය හිමිකාරයෙක් නැහැ. සියල්ලේ මිදුණු තැන පුජ්‍යලයක් නැහැ. ඉතින් මේ කාරණා අවසානයේ අපි ඉදිරිපත් කරපු කාරණා පුජ්‍යලයකට හිතන්න බෑ. එතනට